අයිබෝන් grade 10 test book එකේ පිටුව 72 activity 8 හරි speaking and writing answer the following questions හරි උත්තර දෙන්න පහත ප්‍රශ්න වලට in complete sentences සම්පූර්ණ වාක්‍ය වලින් තමයි උත්තර දෙන්න ඕන full answers බලාපොරොත්තු වෙනවා හරි පළවෙනි ප්‍රශ්නේ how long කියන්නේ කොච්චර කාලයක් තිස්සේ හරි have කියන්නේ තියනවාද been living ජීවත් වෙමින් ඉඳලා හරි been කියන්නේ ඉඳලා living කියන්නේ ජීවත් වෙමින් you කියන්නේ ඔයානේ එහෙනම් ඔයා කොච්චර කාලයක් තිස්සේ ජීවත් වෙමින් ඉඳලා තියනවාද in your area ඔයාගේ ප්‍රදේශයේ your area ඔයාගේ ප්‍රදේශයේ හරි how long කියන්නේ කොච්චර කාලයක් තිස්සේ have කියන්නේ තියනවාද been කියන්නේ ඉඳලා living කියන්නේ ජීවත් වෙමින් හරි ඒකට උත්තරේ මොකද්ද? එතන මේ present perfect continuous අපි ගිය සතියේ සාකච්ඡා කළා. ඒ සම්බන්ධයෙන් තියෙන්නේ. I have been living මම ජීවත් වෙමින් ඉඳලා තියෙනවා. මම ජීවත් වෙමින් ඉඳලා තියෙනවා in කියලා දාලා වගේ ඒරියා එකේ නම දාන්න. in පිළියන්දල, in කැස්බෑව. හරි. එමෙතන in my area මගේ ප්‍රදේශයේ. ඕන උත්තරයක් දාන්න පුළුවන්. අපි දාමු පිළියන්දල කියන්නේ. එතන in my area කියලා දාන්න පුළුවන්. මගේ ප්‍රදේශයේ. four කියන්නේ 30 15 years අවුරුදු 15ක් තිස්සේ හරි ඒ කියන්නේ අවුරුදු 15කට කලින් ජීවත් වෙන්න පටන් ගත්තා අවුරුදු 15ක් තිස්සේ ජීවත් වුණා තාමත් පිළියන්දල ජීවත් වෙනවා අතීතයේ පටන් ගත්ත ක්‍රියාව කාලයක් තිස්සේ කරලා තාමත් කරනවා නම් present perfect continuous හරි ඊට පස්සේ ඊළඟ එක how long කොච්චර කාලයක් තිස්සේ have you been going to school ඔයා පාසල් යමින් ඉඳලා තියෙනවාද? have කියන්නේ තියෙනවාද? you ඔයා been ඉඳලා going to school පාසල් යමින්. ඔයා කොච්චර කාලයක් තිස්සේ පාසල් යමින් ඉඳලා තියෙනවාද? හරි. එතකොට කියනවා I have been going to school. මම පාසලට යමින් ඉඳලා තියෙනවා. මම පාසලට යමින් ඉඳලා තියෙනවා for 10 years. අවුරුදු 10ක් තිස්සේ. හරි. අවුරුදු 10කට කලින් පටන් ගත්තා. තාමත් ඉස්කෝලේ යනවා. කොවිඩ් නැහැ කියලා හිතන්නකො ඔන්ලයින් හරි යනවා. හරි. ඊට පස්සේ how long කොච්චර කාලයක් තිස්සේ have you been learning English? ඔයා ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවාද? ඒතර කියනවා I have been learning English. මම ඉංග්‍රීසි ඉගෙන ගනිමින් learning කියන්නේ ඉගෙන ගනිමින් been කියන්නේ ඉඳලා have කියන්නේ තියෙනවා. මම ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා. කොච්චර කාලයක් තිස්සේද? for අවුරුදු ගණන දාන්න for 10 years ද ඊට වඩා වැඩිද for 12 years ද හරි මොන්ටිසෝරි දැන් ඉගෙන ගන්නවද හරි අවුරුදු ගණන දාන්න අපි දාමු 10 කියලා for 10 years මම අවුරුදු 10ක් තිස්සේ ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා හරි ඊට පස්සේ අහනවා how long කොච්චර කාලයක් තිස්සේ දැන් ඉස්සෙල්ලා you කියන්නේ බහුවචනනේ ඒක නිසා have කියලා අහන්නේ මෙතන your father ඔයාගේ තාත්තා එහෙම නැත්නම් your mother ඔයාගේ අම්මා යා ඒක වචනනේ ඒක නිසා දාන්නේ has කියලා how long has your father or has your mother been working වැඩ කරමින් ඉඳලා තියෙනවද ඔයාගේ අම්මා හෝ ඔයාගේ තාත්තා ඔයාගේ අම්මා කොච්චර කාලයක් තිස්සේ වැඩ කරමින් ඉඳලා තියෙනවද නැත්නම් ඔයාගේ තාත්තා කොච්චර කාලයක් තිස්සේ වැඩ කරමින් ඉඳලා තියෙනවද උත්තරේ my father has been working මගේ තාත්තා වැඩ කරමින් ඉඳලා තියෙනවා for තිස්සේ කොච්චර කාලයක් තිස්සේද? අවුරුදු ගණන දාන්න. හරි අපි දාමු for 20 years කියලා. අවුරුදු 20ක් තිස්සේ. කැමති අවුරුදු ගණනක් දාන්න. තාත්තෙන් අහලා නැත්නම් දාන්න. හරි වෙයිට් කරන් ඉන්න. හරි. ඊට පස්සේ එන්න අද අපි මේ verb pattern සම්බන්ධයෙන් ගොඩක් වැදගත් රිවිෂන් එකක් කරනවා. හරි අපි ඊට කලින් පොඩි පාඩමක් කරලා ඉමු පිටුව 77 turn to page number 77 හරි පිටුව 77 පෙරලා ගන්න පිටුව 77 පිටුව 77 folk tales කියන්නේ මොනවද what are folk tales කියන බෑ folk tales කියන්නේ මොනවද
ජනකතා. ජනකතා very good. ලියන ජනකතා folk tales ජනකතා. සර් මේක ගොඩක් කතන්දර ගැන තමයි මේ කියලා දෙන මේ සමස්ත යුනිට් එක පුරාවට අපි ඊට පස්සේ ස්ටෝරීස් ලියන්නත් හදනවා. ඒවත් අපි කරනවා. එතකොට මේක ඕලෙල් වල අනිවාර්ය ප්‍රශ්නයක්. අවුරුද්දක් කර අවුරුද්දක් කතාවක් ලියන්න එනවා. ලකුණු 15ක ප්‍රශ්නයක්. රචනා වෙනුවට ඕන එක කරන්න පුළුවන්. රචනා ලියන ප්‍රශ්නයක් නැහැ. හරි. ජනකතා බලන්න a folk tale ජනකතාවක් is වෙනවා. ජනකතාවක් කියන්නේ මොකක්ද කියලා කියනවා. a story කතාවක් වෙනවලු that originated කියන්නේ හටගත්තා, පටන් ගත්තා, සම්භවය වුණා in a particular culture එක්තරා සංස්කෘතියක. culture කියන්නේ සංස්කෘතිය, particular කියන්නේ එක්තරා සංස්කෘතියක හටගත්තලු. හරි. එහෙනම් එක්තරා සංස්කෘතියක සම්භවය වෙච්ච කතාවක්ලු ජනකතාවක් කියලා කියන්නේ. and has typically කියන්නේ මොකක්ද? typically දන්නවද? typically කියන්නේ සාමාන්‍යයෙන් එහෙම නැත්නම් අපේක්ෂිත ලෙස ලියන තේරුම typically කියන්නේ සාමාන්‍යයෙන් එහෙම නැත්නම් අපේක්ෂිත ලෙස එහෙම නැත්නම් අනන්‍ය වූ ලෙස කියලා ගන්නවා. අනන්‍ය වූ ලෙස, ආවේනික ලෙස. ඒ තේරුමක් තියෙනවා. හරි. has කියන්නේ තියෙනවා passed on by word of mouth. හරි. ඒ කියන්නේ passed on කියන්නේ ඒක පැවතගෙන ඇවිල්ලා තියෙනවා. මාරු වෙලා තියෙනවා. by word of mouth. ඒ කියන්නේ වාචික ලෙස. word of mouth කියන්නේ කටකතාවෙන්. එහෙම නැත්නම් වාචික ලෙස. හරි. එහෙනම් typical කියන්නේ සාමාන්‍යයෙන් මේ කටකතා සාමාන්‍යයෙන් has passed on. ඒ කියන්නේ ඉස්සරහට ඇවිල්ලා තියෙනවා, පාස් වෙලා තියෙනවා, ගමන් කරලා තියෙනවා on by word of mouth කටකතාවෙන් නැත්නම් වාචික ලෙස. හරි. එහෙනම් මේ ජනකතා ඇවිල්ලා තියෙන්නේ කාලෙන් කාලෙට අතීතයේ ඉඳන් මේ දක්වා ඇවිල්ලා තියෙන්නේ කටකතාවක් ලෙස. එහෙම නැත්නම් වාචික ලෙස. හරි. ඊට පස්සේ කියනවා කියන by word of mouth කියන්නේ වාචිකව. හරි. read and enjoy the following folk tale. read කියවන්න and enjoy කියවලා රස විඳින්න the following පහත folk tale ජනකතාව. පහත ජනකතාව කියවලා රස විඳින්න. හරි. ඔන්න කියනවා once එකමත් එක කාලෙක. once upon a time කියන එකම තමයි. එකමත් එක කාලෙක there was a man. there was කියන්නේ හිටියා a man මිනිසෙක්. හරි. එකමත් එක කාලෙක මිනිසෙක් හිටියලු who had අර මිනිසා විස්තර කරනවා who කියන වචනෙන් relative pronoun එකක් who එකෙන් අර මිනිසා විස්තර කරනවා. the man කියන නාමපදේ විස්තර කරනවා. මොන මිනිසාද? who had කියන්නේ හිටියා. ඒ මිනිසාට හිටියා 4 sons පුත්තු 4 දෙනෙක්. එකමත් ඒ කාලෙක පුත්තු 4 දෙනෙක් හිටපු මිනිසෙක් හිටියා. හරි. එතකොට you can see නේ ඔයාලට පේනවා. ඔය මිනිසා තමයි ඔය වයසට ගිහිල්ලා ඇඳේ ඉන්නේ. ලෙඩ වෙලා වගේ. ඊට පස්සේ යාගේ පුත්තු 4 දෙනා යා වටේට ඉන්නවා. දරමිටියක් වගේ කෝටු කෑලි මිටියකුත් අරන් ඉන්නවනේ. හරි. බලමු මොකද කරන්න කියලා. they were always fighting. they කියන්නේ own were fighting. රණ්ඩු කරමින් හිටියා. were කියන්නේ හිටියා fighting රණ්ඩු කරමින් past continuous tense. රණ්ඩු කර හිටියා. always නිතරම. ඒගොල්ලෝ නිතරම රණ්ඩු කරමින් හිටියා with each other. එකිනෙකා සමග. with කියන්නේ සමග, each other කියන්නේ එකිනෙකා. අර පුත්තු 4 දෙනා නිතරම එකිනෙකා සමග රණ්ඩු කරමින් හිටියා. the father was worried. තාත්තා was worried කියන්නේ මොකද්ද? තේරුම? was worried. තේරුම? was කියන්නේ වුණා, worried කියන්නේ කනගාටු වුණා. හරි. තාත්තා කනගාටු වුණා and wanted. තාත්තට ඕන වුණා to teach උගන්වන්නට them ඔවුන්ට අර පුතාලා 4 දෙනාට a good lesson හොඳ පාඩමක්. හරි. පුත්තු 4 දෙනා නිතරම රණ්ඩු වෙනවනේ. ඒක නිසා තාත්තා කනගාටු වුණා. ඒක නිසා තාත්තට ඕන වුණා මේ පුත්තු 4 දෙනාට හොඳ පාඩමක් උගන්වන්නට. a good lesson හොඳ පාඩමක්. හරි. බලමු කොහොමද පාඩම ඉගෙනුවේ කියලා ආදර්ශයක් ගන්න පුළුවන්. හරි. ඊළඟ ඡේදයේ when විට he was very ill. he was කියන්නේ ඔහුට වුණා. was කියන්නේ වුණා. හිටියා very ill ගොඩක් අසනීපෙන්. very ill ඉතා අසනීපෙන්. ill කියන්නේ අසනීප. sick කියන එක. හරි. තාත්තා නැත්නම් ඔහු ඉතා අසනීපෙන් සිටිය විට when කියන්නේ විටනේ.
was කියන්නේ හිටියා. very ill ita අසනීපෙන්. තාත්තා ita අසනීපෙන් හිටිය විට and lay කියන්නේ මොකද්ද? lay කියන එකේ තේරුම l a y lay. කවුද දන්නේ? දන්නවද? lay කියන්නේ වැතිරී හිටියා. ඔය පේනවනේ වැතිරිලා ඉන්නවා. හාන්සි වෙලා නැත්නම් වැතිරී සිටිනවා. lay dying මිය යමින් dying කියන්නේ මැරෙමින්. මිය යමින් මිය යන ආසන්නයි. in his bed ඔහුගේ ඇඳේ. එහෙනම් ඔහු ගොඩක් අසනීපෙන් හිටියා. ඒ වගේම මිය යන ආසන්නව ඇඳේ වැතිරී සිටින විට ගොඩක් අසනීපෙන් සහ මිය යන ආසන්නව ඊට අසනීපෙන් ඇඳේ වැතිරී සිටින විට he asked his sons. he asked මෙතන ask කියන්නේ කිව්වා කියන එක. ඇහුවා නෙමෙයි කිව්වා කියන එක. ask කියන්නේ මෙතෙන්දී ඇහුවා නෙමෙයි කිව්වා. ඔහු කිව්වා his sons ඔහුගේ පුතාලට to come එන්න කියලා. to him ඔහු ළඟට. ඔහු කිව්වා ඔහුගේ පුතාලා 4 දෙනාට ඔහු ළඟට එන්න කියලා. when they came ඔවුන් පැමිණි විට they came ඔවුන් ආවා. when කියන්නේ විට එහෙනම් ඔවුන් ආ විට ඔවුන් පැමිණි විට අතීත කාලයෙන් කියන්නේ කතාවක්නේ. tense එක වැදගත් past tense පාවිච්චි කරලා තියෙනවා. තනියම කතාවක් ලියද්දී past tense පාවිච්චි කරන්න වැඩිපුර. හරි. ඔවුන් පැමිණි විට the old father මහලු මෙතන old කියන්නේ මහලු මහලු පියා gave දුන්නා them ඔවුන්ට මොකද්ද මහලු තාත්තා ඔවුන්ට දුන්නේ? a bundle of sticks. sticks කියන්නේ කෝටු. a bundle මිටියක්. කෝටු මිටියක් දුන්නා. හරි. a bundle of sticks කෝටු මිටියක්. and said දීලා කිව්වා. said කියන්නේ කිව්වා can you break can පුළුවන්ද you ඔයාලට break කඩන්න. ඔයාලට කඩන්න පුළුවන්ද these sticks. these මෙම sticks කෝටු. මේ කෝටු ඔයාලට කඩන්න පුළුවන්ද කියලා කිව්වා. හරි. ඊට පස්සේ මොකද කළේ? ඊළඟ ඡේදේ each one of them. each one කියන්නේ සෑම කෙනාම. සෑම එක්කෙනාම. each one. each කියන්නේ සෑම, one කියන්නේ එක්කෙනාම. සෑම එක්කෙනාම of them. ඔවුන්ගෙන්. of them කියන්නේ ඔවුන්ගෙන්. ඔවුන්ගෙන් සෑම එක්කෙනාම took the bundle. took කියන්නේ ගත්තා. take එකේ past tense. the bundle අර මිටිය ගත්තා. ඔවුන්ගෙන් හැම එක්කෙනාම මේ මිටිය ගත්තා. එකපාරකට එක්කෙනෙක් ගත්තා. ඊළඟ පාර තව එක්කෙනෙක් ගත්තා. ඒ විදිහට. හරි. the first son. ඊට පස්සේ මුලින්ම ගත්ත කවුද? the first son. පළවෙනි පුතා. tried උත්සාහ කළා. to break it. ඒක කඩන්නට. පළවෙනි පුතා ඒක කඩන්න උත්සාහ කළා. but failed. නමුත් අසාර්ථක වුණා. failed අසාර්ථක වුණා. he tried very hard. ඔහු උත්සාහ කළා. very hard ගොඩක් මහන්සි වෙලා. he tried ඔහු උත්සාහ කළා very hard. ඉතා මහන්සි වෙලා උත්සාහ කළා. and finally අවසානයේට gave up. gave up කියන්නේ මොකද්ද? තේරුම? gave up. අතෑරියා. very good. අත්හැරලා දැම්මා. වැඩේ අත්හැරලා දැම්මා. give up කියන්නේ අත්හරිනවා. ඒකේ past tense තමයි gave up. අත්හැරලා දැම්මා. අවසානයේට වැඩේ අත්හැරලා දැම්මා. කඩන්න බෑ. ඒවා හයිය. then ඊට පස්සේ then කියන්නේ ඊට පස්සේ නැත්නම් එවිට it was the turn. it was ඒක වුණා the turn වාරය. turn එක වාරය. කාගේ වාරයද? of the second son. දෙවෙනි පුතාගේ වාරය වුණා. to try his luck. to try his luck කියන්නේ මොකද්ද? දෙවෙනි පුතාගේ වාරය වුණා ඊට පස්සේ to try his luck. තේරුම? luck එක try කරනවා. ඒ කියන්නේ අනුමාන කරන්න පුළුවන්. guess කරන්න පුළුවන්. මොකද්ද? යමක් සාර්ථක වෙයිද කියලා හිතාගෙන උත්සාහ කරලා බලන්න. try his luck කියන්නේ යමක් උත්සාහ කරලා බලනවා ඒක සාර්ථක වෙයි කියලා හිතාගෙන. ලියන්න. යමක් උත්සාහ කර බලනවා ඒ සාර්ථක වේවි කියා සිතාගෙන. වැඩේ හරියයි කියලා හිතාගෙන කඩන්න උත්සාහ කරලා බලනවා. හරි යමක් කරන්න උත්සාහ කරනවා ඒ සාර්ථක වෙයි කියා සිතාගෙන. හරි එහෙනම් දෙවෙනි පුතාගේ වාරය ආවා. try කරලා බලන්න. කෝටු කඩන්න. he thought ඔහු හිතුවා it would be. ඒ අවස්ථාවේ හිතන්නේ it will be. හරි. ඒ අවස්ථාවේ හිතන්නේ it will be කියලා.
it කියන්නේ ඒක, will be කියන්නේ වේවි. ඒක වේවි කියලා. හරි දැන් හිතලා ඉවරයිනේ. will එක අතීතයට ගියාම would වෙනවා. දැන් will කිව්වොත් අදට සාපේක්ෂව අනාගතේ. බැහැනේ. අදට සාපේක්ෂව මේක අතීතයිනේ. ඒ නිසා will එක would කරනවා. ඒ අවස්ථාවේ වෙයි කියලා හිතපු දේවල් දැන් දාන්නේ will එක වෙනකොට would දාලා. හරි. අතීත හැම will එකක්ම අපි කතාවක් විදිහට ලියද්දි අතීතය ගැන කතා කරද්දි would දාලා කියන්නේ. හරි. හිතන්න 100 කෙනෙක් ඉන්නවා in the past 100 කියනවා. එයා හිතනවා I will be a doctor කියලා. මම වෛද්‍යවරයෙක් වෙවි කියලා. 100 දැන් වයසට ගිහිල්ලා කියනවා in the past I thought I will be a doctor නෙමෙයි I would be a doctor. අතීතයේ හිතපු දෙයක්. හරි. ඊට පස්සේ බලන්න එහෙනම් he thought අර දෙවෙනි පුතා හිතුවා it would be ඒ අවස්ථාවේ ඒක වේවි කියලා. will එක would වෙනවා. ඒක වෙන්න පුළුවන් කියලා. would be වේවි නැත්නම් වෙන්න පුළුවන් කියලා. an easy task lazy කාර්යයක්. easy පහසු task කාර්යයක්. වැඩක්. ඒක lazy වැඩක් වේවි කියලා අර දෙවෙනි පුතා හිතුවා. and picked up කියන්නේ ගත්තා. picked up ගත්තා. නැත්නම් අහුල ගත්තා නැත්නම් ගත්තා. the bundle අර මිටිය easily පහසුවෙන් අර මිටිය දර මිටිය නැත්නම් කෝටු මිටිය ගත්තා. ඒක ගොඩක් lazy වෙයි කියලා හිතාගෙන. he tried his best. ඔහු උත්සාහ කළා his best ඔහුගේ උපරිමය. his best ඔහුගේ උපරිමය. ඔහුගේ උපරිමය උත්සාහ කළා. උපරිම මහන්සි වෙලා උපරිම බලයක් යොදලා අර කඩන්න හැදුවා. he tried his best to break it. ඒක කඩන්නට ඔහුගේ උපරිමය යෙදෙව්වා. උපරිමය උත්සාහ කළා. උපරිමයෙන් උත්සාහ කළා. but නමුත් nothing happened. nothing කියන්නේ කිසි දෙයක් නැහැ. happen කියන්නේ සිද්ධ වුණා. බලන්න තේරුම? nothing කියන්නේ කිසි දෙයක් නැහැ. happen කියන්නේ සිද්ධ වුණා. ඒතකොට කිසි දෙයක් නැහැ සිද්ධ වුණා. එතන තියෙනවා නැහැ කියන්නේ. මේකෙන් කියන්නේ කිසි දෙයක් නැහැ. මේකෙන් කියන්නේ සිදු වුණා. ලියගන්න. ගලපලා ගත්තාම කිසි දෙයක් සිදු වුණේ නැහැ. නමුත් කිසි දෙයක් සිදු වුණේ නැහැ. හදන්න බැරි වුණා. එයත් අසාර්ථකයි. then ඊට පස්සේ the third son තුන්වෙනි පුතා tried උත්සාහ කළා to break it. ඒක කඩන්නට. හරි. but නමුත් he couldn't බැරි වුණා. could කියන්නේ පුළුවන් වුණා, couldn't බැරි වුණා. ඔහුට බැරි වුණා do කරන්න anything කිසිම දෙයක්. හරි. either එහෙම නැත්නම් either කියලා කියනවා. either British English, either American English. හරි. එතන මේකෙන් අදහස් කරන්නේ either කියන්නේ සාමාන්‍යයෙන් දෙකෙන් එකක්. එක්කෝ කියන එක. දෙකෙන් එකක් එහෙම නැත්නම් එක්කෝ කියන එක. ඒතර මෙතන තේරුම ඔහුටත් කිසි දෙයක් කරන්න බැරි වුණා. හරි. අල්තයන්න කියලා මෙතෙන්ද ගන්න පුළුවන්. නැත්නම් එක්කෝ ඔහුටත් කිසි දෙයක් කරන්න බැරි වුණා. ඒ විදිහට ගන්නත් පුළුවන්. එක්කෝ කියලා දාලා ගන්නත් පුළුවන්. එක්කෝ ඔහුටත් කිසි දෙයක් කරන්න බැරි වුණා. either කියලා කියන එක්කෝ කියන එක නැත්නම් දෙකෙන් එකක් කියන එක ගන්න පුළුවන්. සමහර අවස්ථාවලදී අල්තයන්න ලෙසත් ගන්න. හරි. එහෙනම් එක්කෝ ඔහුටත් කිසි දෙයක් කරන්න බැරි වුණා. තුන්වෙනි පුතත් fail අසාර්ථකයි. බලමු හතරවෙනියා මොකද වෙන්නේ කියලා. ඊළඟ වීඩියෝ කරලා ගන්න. meanwhile කියන්නේ මොකද්ද? English news අහනවනේ මේක අහලා ඇති. meanwhile කියලා කියනවා. English news වලට අහනව නේද? අහන්න කියලා තියෙනවා. meanwhile කියන්නේ මොකද්ද? meanwhile. නැත්නම් මේ අතරේ නැත්නම් මේ අතරතුරේ ඒවා ඉතාල වැදගත් රචනා ලියද්දී ස්ටෝරීස් ලියද්දී පාඩම් කරලා තියාගන්න. මේ අතරේ the youngest son බාලම පුතා, තරුණම පුතා. හරි බාලම පුතා jeered කියන්නේ මොකද්ද? jeered දන්නවද? jeered සරදම් කළා. හරි සරදම් කළා. at his brothers ඔහුගේ සහෝදරයන්ට සරදම් කළා. හරි ඔයාලට බැරි වුණානේ ඒ වගේ කියන්නේ නැති. සරදම් කළා. and thought හිතුවා they were very incompetent. they own were කියන්නේ වුණා. own වුණා. හරි very ita incompetent. incompetent කියන්නේ අදක්ෂ. කුසලතා රහිත.
competent කියන්නේ දක්ෂ. in දැම්මහම prefix එක දැම්මහම අදක්ෂ. incompetent අදක්ෂ. නැත්නම් කුසලතා රහිත. හරි. එහෙනම් මේ බාලම කෙනා සහෝදරයන්ට සරදම් කරලා හිතුවා thought හිතුවා they were very incompetent. එයාගේ අයියලා තුන් දෙනා ඉතාමත් අදක්ෂ වුණා කියලා. he thought ඔහු හිතුවා he was very clever. දැක්කනේ ඔහු හිතුවා. හරි. ඔහු හිතුවා අතීතයි he is very clever නෙමෙයි අතීතේ හිතුවා. he was ඔහු වුණා කියලා අතීතයි is නෙමෙයි අතීතේ. he was ඔහු වුණා. he was ඔහු වුණා. very clever ඉතා දක්ෂ. ඔහු ඉතා දක්ෂ වුණා කියලා ඔහු හිතුවා අතීතයි. and took ගත්තා one stick එක කෝටුවක් at a time එකපාරකට ගත්ත එක කෝටුවක් මිටියම ගත්තේ නැහැ. එකපාරකට එක කෝටුවක් ගත්තා. one stick එක කෝටුවක් at a time එකපාරකට. and සහ easily පහසුවෙන් broke කැඩුවා. ලේසියෙන්ම කැඩුවා all සියල්ල of them ඒවායින් සියල්ලම ඒවා සියල්ලම හරි ඒවායින් සියල්ලම අර කෝටු වලින් සියල්ලම පහසුවෙන් කැඩුවා. easily පහසුවෙන් broke කැඩුවා all of them ඒවායින් සියල්ලම. අතන වැඩේ හරි යසාර්ථකයි. the old father මහලු පියා then ඊට පස්සේ smiled at කියන්නේ hina වුණා. his sons හරි ඔහුගේ පුතාලට hina වෙලා and said hina වෙලා කිව්වා හරි මෙන්න පාඩම advice එක දෙනවා children ළමයි do you understand ඔයාලට තේරෙනවද understand තේරෙනවද what happened සිදුවෙච්ච දේ. මෙතන what කියන්නේ දේ කියන එක. මෙතන what කියන්නේ මොකද්ද නෙමෙයි. what එකට පස්සේ do does did වගේ helping verbs නැත්තම් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මෙහෙම තිබ්බොත් තමයි මේ මොකද්ද වෙන්නේ මේකේ තේරුම. මේව නැත්තම් මේකේ තේරුම දේ හෝ දේවල්. හරි. ඒතර මෙතන what කියන්නේ දේ හෝ දේවල්. හරි. what happened සිදුවෙච්ච දේ. happen කියන්නේ සිදු වුණා. what කියන්නේ දේ. සිදුවෙච්ච දේ. සිදු වුණ දේ. හරි ළමයි ඔයාලට තේරෙනවද සිදුවෙච්ච දේ? හරි. it is always easy. හරි. ඒ කියන්නේ always කියන්නේ නිතරම, easy කියන්නේ ලේසි, is කියන්නේ වෙනවා. it එකට තේරුමක් නැහැ. වාක්‍යයේ කතරු නැත්තම් it දානවා ඉස්සරහට. subject එක නැත්තම් it ඉස්සරහට දානවා. මෙතෙන්දී යාට තේරුමක් නැහැ. is කියන්නේ වෙනවා, easy කියන්නේ පහසු වෙනවා. always නිතරම ලේසි වෙනවා. to break කඩන්නට the sticks කෝටු one by one එකින් එකට. එක ගානේ අරන් කඩන එක ලේසි. but නමුත් when කියන්නේ විට they are bundled. they කියන්නේ ඒවා අර කෝටු are bundled. ඒ කියන්නේ අර මිටි ගැහුවොත් සමූහයක් ලෙස එකතු කළොත් මිටියක් ලෙස බැන්දොත් they are bundled. ඒවා මිටියක් විදිහට බැන්දොත් together ඒවා එකට together කියන්නේ එකට ඒවා එකට මිටියක් ලෙස බැන්දොත් none of you හරි. ඒ කියන්නේ ඔයාලගේ එක්කෙනෙකුටවත් බෑ. none කියන්නේ එක්කෙනෙක්වත් නැහැ. of you කියන්නේ ඔයාලගෙන් එක්කෙනෙක්ටවත් බෑ. හරි. none of you could කියන්නේ පුළුවන් වුණා. හැබැයි none එක තුල තියෙනවා නෑ කියන එක. හරි ඒක එන්නේ මෙහෙමයි. මේ රටාවල් තේරුම් ගන්න. කට්ටලල් කවුරු හරි. ඉස්කෝලේ ගිහුවේ. හරි. none of you. none කියන්නේ කවුරුවත් නැහැ කියන එක. of you කියන්නේ ඔයාලගෙන්. මෙතන you කියන්නේ බහුවචන. ඒක වචන නෙමෙයි. ඔයාලගෙන් එක්කෙනෙක් ඔයාලගෙන් කවුරුවත් නැහැ. could කියන්නේ පුළුවන් වුණා. මේ නෑ කියන එක අපි දන්නේ මෙතෙන්ද. ඔයාලගේ එක්කෙනෙක්ට ඔයාලගෙන් කාටවත් පුළුවන් උනේ නැහැ. ඔයාලගෙන් කාටවත් පුළුවන් උනේ නැහැ. මෙතන නෑ කියන එක මෙතෙන්ට අපි ගලපලා ගන්න. ඔයාලගෙන් කාටවත් පුළුවන් උනේ නැහැ. හරි. එහෙනම් අර දරකෝටු එකට මිටි බැන්දොත් none of you could ඔයාලගේ එක්කෙනෙකුටවත් පුළුවන් උනේ නැහැ. කියන්නේ බැරි වෙනවා. මොකටද? මොනවා කරන්නද? break them. ඒවා කඩන්නට. හරි. ඒවා මිටි බැන්දොත් ඔයාලා එක්කෙනෙකුටවත් ඒවා කඩන්න බෑ. හැබැයි එක ගානේ ගත්තොත් කඩන්න පුළුවන්.
කියන්නේ මොකද්ද මේ සමගිය වටිනාකමනේ. එකට එකතු වෙලා හිටියොත් කාටවත් වෙන් කරන්න හානි කරන්න බෑ. හැබැයි වෙන් වෙලා හිටියොත් ලේසියෙන්ම හානි කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ කියනවා in the same way ඒ ආකාරයටම in the same way. හරි. ඒ පරිදිම ඒ ආකාරයටම the four of you. හරි. ඔයාලා හතර දෙනා. the four of you. ඔයාලා හතර දෙනා should always be together. should කියන්නේ යුතුයි. මෙතන be කියන්නේ සිටිනවා. එහෙනම් සිටිය යුතුයි. තේරුම් ලියාගන්න. සිටිය යුතුයි should be සිටිය යුතුයි together එකට. together කියන්නේ එකට. always නිතරම. always නිතරම. හරි. නිතරම එකට සිටිය යුතුයි. හරි. ඒ ආකාරයට ඒ පරිදි ඔයාලා හතර දෙනා නිතරම එකට සිටිය යුතුයි. එහෙම එකට හිටියොත් සමගි වෙලා හිටියොත් මොකද වෙන්නේ? no one කියන්නේ කවුරුවත් නැහැ. කවුරුවත් නැහැ no one will be able. හරි. will be කියන්නේ වේවි. තේරුම් ලියා ගන්න. ඒක තමයි නියම අදහස එන්නේ. able කියන්නේ හැකි. හැකි වේවි. no one කියන්නේ කවුරුවත් නැහැ. හරි. මේ නැහැ කියන එක මෙතෙන්ද ගන්න ගලපලා. ඒ කියන්නේ කාටවත් නොහැකි වේවි. නැහැ කියන එක මෙතෙන්ට ගලපුවාම කාටවත් නොහැකි වේවි. to hurt රිදවන්නට you ඔයාලට hurt කියන්නේ රිදවනවා. then කියන්නේ එවිට. හරි. එහෙනම් ඔයාලා එකට එකතු වෙලා හිටියොත් කාටවත් ඔයාලට එතකොට රිදවන්න නොහැකි වේවි. එකට එකතු වෙලා හිටියොත් කාටවත් ඔයාලට රිදවන්න නොහැකි වේවි. the four brothers සහෝදරයෝ හතර දෙනා realized කියන්නේ මොකද්ද? realized තේරුම realized what is the meaning? realized දන්නවද? realized කියන්නේ ලියන වටහා ගත්තා. realized වටහා ගත්තා. සහෝදරයෝ හතර දෙනා වටහා ගත්තා නැත්නම් තේරුම් ගත්තා. what their father was trying. මෙතන what කියන්නේ they ආපහු. what කියන්නේ they. their father ඔවුන්ගේ තාත්තා was trying. උත්සාහ කරමින් හිටියා. හරි. their father was trying. ඔවුන්ගේ තාත්තා උත්සාහ කරමින් හිටියා. what their father was trying. ඔවුන්ගේ තාත්තා උත්සාහ කරමින් හිටපු they. හරි. ඒක මේ සහෝදරයෝ හතර දෙනා වටහා ගත්තා. හරි. තාත්තා මොනව කරන්න උත්සාහ කරමින් හිටපු දේද? to teach උගන්වන්න them ඔවුන්ට. තාත්තා ඔවුන්ට උගන්වන්න උත්සාහ කරමින් හිටපු දේ මේ හතර දෙනා වටහා ගත්තා. and forgot අමතක කළා. all their enmity. හරි. all කියන්නේ ඔක්කොම සියල්ල. their ඔවුන්ගේ enmity සතුරුකම්. හරි. ඔවුන්ගේ සියලුම සතුරුකම් අමතක කළා දැම්මා. දැන් සතුරු නෑ දැන් යාළු. හරි. දැන් කටුන මිස් කෝල් එකක් ගහන්න. හරි. enmity සතුරුකම් ඒගොල්ලන්ගේ සියලුම සතුරුකම් අමතක කළා දැම්මා. and learnt ඉගෙන ගත්තා. that කියලා මොකක්ද ඉගෙන ගත්තේ? learnt කියන්නේ ඉගෙන ගත්තා. that කියන්නේ කියලා මොකක් කියලාද ඉගෙන ගත්තේ? unity is strength. තේරුම මොකද්ද? unity is strength. තේරුම මොකද්ද? unity මොකක්ද තේරුම? unity කියන්නේ එකමුතුකම, එක්සත් බව. එකමුතුකම is වෙනවා strength ශක්තිය. එකමුතුකම ශක්තිය වේ. ඒක proverb එකක් ප්‍රස්තාව පිරුලක් ඉංග්‍රීසි වල. එකමුතුකම ශක්තිය වේ කියලා ඉගෙන ගත්තා. පරිතින වැඩ දෙන්න. hello okay නේ. කවුද? hello කවුද හදා? okay නේ.
මිස් මම ක්ලාස් එකේ දුවේ ඉන්නේ. ක්ලාස් එකෙන් පස්සේ මම කතා කරන්න. ක්ලාස් එක අතරේ ඉන්නේ. So yeah. හරි. එහෙනම් මොකද්ද lesson එක? එකමුතුකම ශක්තිය වේ. ඊට පස්සේ බලන්න from that day onwards. From that day onwards කියන්නේ එදා සිට. හරි that day කියන්නේ එම දිනය. onwards කියන්නේ සිට. එම දිනයේ සිට. එම දිනයේ ඉඳන්. They never fought. ඒගොල්ල කවදාවත් fight කළේ නැහැ. සටන් කළේ නැහැ. they කියන්නේ ඔවුන්. never කියන්නේ කවදාවත් නැහැ. never කවදාවත් නැහැ. fought කියන්නේ සටන් කළා. ඒගොල්ල කවදාවත් fight කළේ සටන් කළේ නැහැ. with each other එකිනෙකා සමග. එදා ඉඳන් ඒගොල්ල කවදාක්වත් එකිනෙකා එක්ක සටන් කළේ නැහැ. හරි with each other එකිනෙකා සමග. and සහ lived together එකට ජීවත් වුණා. lived ජීවත් වුණා together එකට ජීවත් වුණා in peace and harmony. in peace සාමයෙන් and harmony. harmony කියන්නේ එකඟතාවයකින් යුක්තව එකඟතාවයෙන් නැත්නම් එකමුතුකමින්. harmony කියන එකමුතුකම එහෙම නැත්නම් එකඟතාව. එකඟතාවයෙන් යුක්තව කියන්නේ එකම අදහස් ඇතුව එකඟතාවයෙන් යුක්තව එහෙම නැත්නම් එකමුතුකමින් යුක්තව ජීවත් වුණා. harmony කියන්නේ එකමුතුකම එහෙම නැත්නම් එකඟතාව. හරි එහෙනම් එදා ඉඳන් කවදාකවත් රණ්ඩු කරේ නැහැ. සාමයෙන් සහ එකමුතුකමින් ජීවත් වුණා. හරි. එතකොට මේක හා සම්බන්ධව ප්‍රශ්න 7ක් තියෙනවා. activity 14. activity book එකේ උත්තර ලියන්න ටක් ගාලා ප්‍රශ්න ලියන්න එපා උත්තරේ විතරයි ඕන. ලේසි ප්‍රශ්න 7ක් තියෙන්නේ ලේසි. දිග උත්තර නැහැ. කෙටියෙන් උත්තර ලියන්න පුළුවන්. හරියට. full answers ලියන්න. දැන් ලොකු උත්තර බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒගොල්ලෝ. take your activity book. Video 78 activity 14. ප්‍රශ්න ලියන්න එපා උත්තර විතරක් දාන්න. මම කරා. There are 7 questions. Write in a flash. උත්තර විතරයි ඕන. ඉවරනාත උසන්න. ඉවරනා කියන්න. Don't take much time. status පොත අරන් නැත්නම් අරගන්න. බස්නාහිර පළාත් වෙස්ටර්න් ප්‍රොවින්ස් SD විජේතුංග.
දැන් ක්ලාස් එක ඩිස්කස් කරද්දී පොත නැත්තම් ප්‍රශ්නයක් ඒවා කරලා තියන්න අරන් විතරක් ඉන්න එපා කරලා තියන්න papers. If you have finished, raise your hands. ඉවරනා තොස්සන්. Hari, a cake walk, piece of cake, very easy. ඉවරනා තොස්සන් නා උත්තර ලියලා ඉවරනා තොස්සන්. Hansa finished. Very good. Anita, hurry up. Sandil finished. Others, hurry up. Don't take much time. Hurry up. අද spoken English class එක තියෙනවා හවස 7ට. debate එකක් තියෙනවා අන්තිමට. Anupama finished. Vibhuti finished. Netti finished. Isara finished. Anita ඉක්මන් කරා. අය දෙනෙක් ඉවරයි. Isuru finished. කතා විනාඩියක් දෙන්න ඉක්මන් කරා. I'll give you 1 minute. Sanitma finished.
අර papers කරද්දී ඒව රචනා අනිවාර්යෙන් ලියන්න. රචනා අනිවාර්යෙන් ලියන්න. ඔයගොල්ලෝ කැස් බෑවට කිට්ටුනා මට රචනා වලට උත්තර ලියලා ක්ලාස් එකට ගෙනත් දෙන්න. හරි වෙනම් පොඩි පොතක් අරන් රචනා සියල්ලට උත්තර ලියලා ගෙනත් දෙන්න. ඒ වගේම රචනා ප්‍රස්තාර අර ලියන questions වලට writing part එකට. එහෙම නැත්නම් මට දුරායට පුළුවන් WhatsApp කරන්න. මම අඩුපාඩු හදලා කියන්න. හරිද? Sujay, have you finished? Yes, sir. Yes. හරි. මලින්ද? හරිද? බලමු එහෙනම්. හරි. First one. List out. ලයිස්තුගත කරන්න the characters චරිත introduced හඳුන්වා ඇති. හඳුන්වා ඇති in the tale. කතාවේ. tale කියන්නේ කතාව. TAI tale නම් වලිගේ. මෙතන කතාව. හරි. කතාවේ හඳුන්වා ඇති චරිත ලයිස්තුගත කරන්න. මොනවද චරිත? What is the answer? උත්තරේ simple. මොනවද චරිත? උත්තරේ මොකද්ද? Father and his sons. Father and 4 sons නේ. හරි. අපිට full answer විදිහට කියනවා නම් the characters are කියන එක අනිවාර්ය නැහැ. හරි. චරිත වෙනවා. කියන්නේ වෙනවා. Father තාත්තා. නැත්නම් old father කියන්න පුළුවන් මහලු පියා. and 4 sons. සහ පුතාලා 4 දෙනා. හරි. එහෙම නැත්නම් the old father and 4 sons කියලා යන්නත් පුළුවන්. the father and 4 sons. හරි උත්තර සියල්ල ලකුණු හම්බ වෙනවා. Number 2. Who succeeded? Who කවුද succeeded සාර්ථක වුණේ? succeed කියන්නේ සාර්ථක වෙනවා ක්‍රියාපදේ. හරි මේකේ adjective එක තමයි successful සාර්ථක. succeed කියන්නේ සාර්ථක වෙනවා ක්‍රියාපදේ verb එක. succeeded අතීත කාල. කවුද සාර්ථක වුණේ in the mission? mission කියන්නේ මොකද්ද? mission මෙහෙයුම. මෙහෙයුම. කියන්නේ කාර්යයක් වගේ වැඩක් වගේ. කවුද සාර්ථක වුණේ මෙහෙයුමේදී? මොන මෙහෙයුමද? of breaking. කැඩීමේ මෙහෙයුම. මොනවද? the sticks. කෝටු. කෝටු කැඩීමේ මෙහෙයුමේදී සාර්ථක වුණේ කවුද? කවුද සාර්ථක වුණේ? The the youngest. youngest son. බාලම පුතා. ඊට වයි කියලාත් අහනවානේ. දැන් how කියලාත් අහනවා. the youngest son. බාලම පුතා. full answer එකක් විදිහට කියනවා මෙතන short answer එක නම් මේ උත්තරේ හරි. full answer එකක් නම් succeeded සාර්ථක වුණා in the mission මෙහෙයුමේදී. කරන හරිය දාගන්න. the youngest son කියලා විතරක් ලියුවත් ලකුණු හම්බ වෙනවා. හරි. තරුණම නැත්නම් බාලම පුතා මෙහෙයුමේදී සාර්ථක වුණා. how? කොහොමද සාර්ථක වුණේ? කොහොමද එයා සාර්ථක වුණේ? මොකක් නිසා සාර්ථක වුණේ? අයියලා නම් එකපාර මිටිය කඩන්න හැදුවා. පොඩි මෙක් කෙනා එක ගානේ අරන් තමයි කැඩුවේ නේ. 1 by 1 එක ගානේ අරන් කඩපු නිසා තමයි සාර්ථක වුණේ නේ. හරි. ඔයාලට කියන්න පුළුවන් සාර්ථක වෙච්ච ආකාරය. කොහොමද උනේ? දැන් because කියලා දාන්නත් පුළුවන්. මොකක් නිසාද? because මක් නිසාද යාත්? he broke. ඔහු කැඩුවා. break එකේ past tense broke. ඔහු කැඩුවා the sticks. කෝටු 1 by 1 එක ගානේ කැඩුවා. එකින් එක කැඩුවා. ඒක නිසා තමයි සාර්ථක වුනේ. ඔහු කෝටු එක ගානේ කඩපු නිසා. broke කැඩුවා because නිසා කඩපු නිසා. තම by breaking කැඩීම මගින් කියලා යන්නත් පුළුවන්. by breaking කියලා දාන්නත් පුළුවන්. නැත්නම් by breaking කැඩීම මගින් මේ ක්‍රමයට ලියන්නත් පුළුවන්. by breaking the sticks 1 by 1 කැඩීම මගින්. හරි දාගෙන ඔය අදහස තියෙනවනේ ලකුණු හම්බ වෙනවා. number 3 what does they in the last sentence refer to?
අවසාන වාක්‍යයේ දිනන දේ කියලා. ඒකෙන් සඳහන් වෙන්නේ මොකද්ද? refer to සඳහන් වෙනවා. refer to සඳහන් වෙනවා. හරි. අවසාන වාක්‍යයේ දේ කියලා තියෙනවා. ඒකෙන් සඳහන් වෙන්නේ. ඒකෙන් අදහස් කරන්නේ කාවද? හරි. දේ කියලා අදහස් කළේ කාවද? සඳහන් වෙන්නේ දේ කියලා. කාවද? Four sons. the four sons නේ. පුත්තු හතර දෙනා. බලමු ඒක කොහොමද හොයාගන්නේ? සාමාන්‍යයෙන් නම් ඔයගලගේ papers වල මේ වගේ එකක් ආවොත් ඒ වචනේ බෝල් කරලා කියනවා. බෝල් කරනවා. තද පාඩ කරලා තියෙනවා. O level paper එකෙත් ඒ වගේ. මේක එහෙම කරලා නැහැනේ. අර බෝල් කරලා තිබුණොත් ඇත්තටම paper එකේදී එහෙම වෙනවා. ඒතකොට ඒ අවස්ථාවේම තේරුම ලියා ගන්න. දෙය කියලා අදහස් කරන්නේ කවුද කියලා ඒ අවස්ථාවේම ලියා ගන්න. ඒතකොට අපහු කියවන්න දෙයක් නැහැ. තගල උත්තරේ දාන්න විතරයි තියෙන්නේ. හරි. මෙතෙන්දී එහෙම දීලා නැති නිසා අපි කියවමු. From that day onwards එදා සිට they never fought. ඒගොල්ලෝ කවදාවත් සටන් කළේ නැහැ. එහෙනම් they කියන්නේ කවුද? කවුද ෆයිට් කළේ කලින් කතාවේ කිව්වා. සටන් කළේ පුතාලා හතර දෙනා. හරි. එහෙනම් they never fought කියන්නේ they කියන්නේ එහෙනම් පුතාලා හතර දෙනා කවදාවත් ෆයිට් කළේ නැහැ. එහෙනම් the four sons තමයි උත්තර. හරි. එහෙමත් ඔයාලට තේරෙන්නේ නැත්නම් ඔයාලට එහෙම අයිඩියා එකක් මතක් වෙන්නේ නැත්නම් ඔයාලට පුළුවන් ඊට කලින් වාක්‍ය හෝ වාක්‍ය දෙක තුන කියවද්දි ඔයාලට අදහසක් ගන්න පුළුවන්. එතන ඔයාලට මතකේ තියෙන්න ඕන. හරි. number 4. Do you agree? ඔයා එකඟ වෙනවාද? agree එකඟ වෙනවා. ඔයා එකඟ වෙනවද to this father's advice? මේ තාත්තාගේ to this father's මෙම තාත්තාගේ advice අවවාදයට මේ තාත්තගේ අවවාදයට ඔයා එකඟ වෙනවද? yes or no? එකඟ වෙනවද නැද්ද? Yes. yes. තාත්තා හොඳ අවවාදයක් දුන්නේ එකමුතු කමින් එකට සමගියෙන් ඉන්න කියලා. ඒතර අපිට එකඟ වෙන්න වෙනවා. yes ඔව්. මම එකඟ වෙනවා. yes I agree. yes කියලා විතරක් නතර වෙන්න එපා. yes I agree. ඔව් මම එකඟ වෙනවා. why? ඇයි කියලා අහනවා. ඇයි එකඟ වෙන්නේ? Because මොකද ගැලපෙන උත්තරය? good advice. ඇයි කියන්නේ එහෙනමද? Because it is good advice. or because it is a good advice කියන්න පුළුවන්. ඒක හොඳ අවවාදයක් වෙනවා. තව පොඩක් විස්තර කළොත් අපි එකට හිටියොත් ශක්තිමත් එකමුතුකමේ වටිනාකම පොඩ්ඩක් කිව්වනම් හරි. අපි එකට හිටියොත් වඩා ශක්තිමත් නේ. Because unity is strength. because unity is strength. very good. එකමුතුකම ශක්තිය වේ. හරි. because මක් නිසාදයක් නිසා නැත්නම් මක් නිසාදයක් we are stronger. අපි වඩා ශක්තිමත්. අපි වෙනවා වෙනවා stronger. strong කියන්නේ ශක්තිමත්, stronger වඩා ශක්තිමත්. අපි වඩා ශක්තිමත් වෙනවා when we are together. අපි එකට සිටින විට. when we are together. together කියන්නේ එකට කියන්නේ ඉන්නවා මෙතෙන් තේරුම when කියන්නේ විට. එහෙනම් අපි එකට ඉන්න විට. හරි මෙතන united කියලා දාන්න පුළුවන්. එකමුතුව. දෙක එකක් දාන්න united whole together. අපි එකමුතුව ඉන්න විට. එහෙනම් අපි එකට ඉන්න විට අපි වඩා ශක්තිමත් වෙනවා. stronger වඩා ශක්තිමත්. ඒ වගේ අදහසක් කිව්වනම් හරි. හරි. Next one, number 5. If you had been there, and conditional sentences type kiyada mataka nama wasara kala conditional sentences if clause එක type kiyada type එක මොකක්ද මතකද උදාහරණ හිතන කියනවා අනිත් අය මතකද උදාහරණ ලයිට් නැහැලු අනිත් අය මතකද අනිත් අය පාඩම් කළා නැද්ද Second. if you had been had එකත් එක past participle දිනා නේද had එකත් එක pp තියෙනවා එහෙනම් type 2. 3 තුනා had එකත් එක past participle දිනා කියන්නේ මේ past perfect if clause එක past perfect කියන්නේ මේ type 3 තුන if clause එක simple present නම් type 1 if clause එක past tense නම් simple past නම් type 2 past perfect උනොත් type 3 type 1 2 3 පිළිවෙලට අතීත බව වැඩි වෙනවා type 1 නම් present
type 2 නම් past, type 3 නම් ඊටත් වඩා අතීතයි, simple past එකටත් වඩා අතීත නම් past perfect. හරි. මේක තේරුම තමයි been කියන්නේ ඉඳලා, had කියන්නේ තිබුණා, if කියන්නේ නම්, you කියන්නේ ඔයා. ඔයා ඉඳලා තිබුණා නම් තේරුම ලියා ගන්න. ඔයා ඉඳලා තිබුණා නම් there එතන. ඔයා එතන ඉඳලා තිබුණා නම් අර පුතාලා හතර දෙනා ඉන්න තැන. ඔයා ඉඳලා තිබුණා නම්. හරි. ඔයා එතන ඉඳලා තිබුණා නම් how කොහොමද would you have created a bond? එහෙනම් මේ පැත්ත would එකත් එක්ක have දාලා past participle නේ මතකනේ. would have එක PP සූත්‍රය. මතක ඇති. හරි. අමතක නම් YouTube එකේ බලන්න playlist එකේ තියෙනවා. conditional sentences කියලා type කරලා බලන්න. හරි. how කොහොමද would you have created? would කියන්නේ තිබ්බේ. you ඔයා have created. have කියන්නේ තියෙන්න, created නිර්මාණය කරලා. හරි. ඔයා කොහොමද නිර්මාණය කරලා තියෙන්න තිබ්බේ? would කියන්නේ තිබ්බේ, have තියෙන්න, created නිර්මාණය කරලා. ඔයා කොහොමද නිර්මාණය කරලා තියෙන්න තිබ්බේ? a bond බැඳීමක්, bond එකක් බැඳීමක්. හරි. ඔයා එතන ඉඳලා තිබුණා නම් ඔයා කොහොමද බැඳීමක් නිර්මාණය කරලා තියෙන්න තිබ්බේ? between them ඔවුන් අතරේ, between අතරේ, them ඔවුන්. හරි. ඔයා කොහොමද ඔවුන් අතරේ බැඳීමක් නිර්මාණය කරලා තියෙන්න තිබ්බේ? ඔයා ඒගොල්ලෝ අතර හිටියා නම් ඉඳලා තිබුණා නම් කොහොමද? ඔයා මොනව කරන්න තිබ්බද? දැන් මේක වෙන්න බෑනේ. ඔයා ඔවුන් අතර හිටියෙත් නෑ, මට ඒක නිසා බැඳීමක් නිර්මාණය කරන්නත් බෑ. type 3 නේ. මතකනේ impossible දේවල්. හරි. conditional sentences පැත්තක දාන්නකෝ. හරි. ඔයා එතන ඉඳලා තිබුණා නම් ඔයා මොනවද කරන්න තිබ්බේ? කොහොමද මේගොල්ලෝ සමගි කරන්නේ? ඔයා මොකද කරන්නද? අර තාත්තා නම් දරමිටියක් දීලා කඩන්න කියලා එකෙන් පෙන්නුවා එකමුතුකම වටිනවා කියලා. යාළු කළා. සමගි කළා. ඔයා මොනවද කරන්න තිබ්බේ? ඔයා කොහොමද සමගි කරන්නේ? හරි. ලියපු උත්තරයක් කියන්න පුළුවන්ද කාට හරි? ඔයා කොහොමද සමගි කරන්නේ ඒගොල්ලන්? හරි. මම මෙතන ඉඳලා තිබුණේ නැහැ කියලා ලියලා නිකන් ඉන්නවනේ. එහෙම ලියන්න එපා. මොකක් හරි ලියන්න. හරි. මම කියනවා if I had been there. මම එතන ඉඳලා තිබුණා නම් කොන්දේසිය. මම එතන ඉඳලා තිබුණා නම් මම මෙහෙම කරලා තියෙන්න තිබ්බා. හරි. I had been there. there කියන්නේ එතන ඉඳලා තිබුණා මම. මම එතන ඉඳලා තිබුණා නම් හරි. මම එතන ඉඳලා තිබුණා නම් මම මෙහෙම කරනවා. හරි. මොකක් හරි දැන් ඒ කියන්නේ තනියම වැඩක් කරන්න බෑ. හතර දෙනා එකතු වුණොත් යමක් කරන්න පුළුවන් කියලා ඔප්පු කරන්නයි ඕන. හරි. මම පෙන්නනවා ලොකු ගලක්. හරි. සූරපප්පා එකේ වගේ ලොකු ගලක් පෙන්නනවා. තනි තනි එක්කෙනාට උස්සන්න කියලා කියනවා. බෑ. හතර දෙනාම එකතු වෙලා උස්සන්න කියනවා. පුළුවන්. අන්න එහෙම ඔප්පු කරනවා. හරි. එකක් කතාවක තියෙන දෙයක්. හරි. අරිස්ට විලාවොත් නම් පුළුවන් නේ එක්කෙනෙක්ට උස්සන්න. හරි. I would have shown. එකක් කතාවක උපමා කතාවක තියෙන එකක්. මට කියන would have එක මේ පැත්ත type 3 වල මේ පැත්ත had been නම් past perfect නම් මේ පැත්ත would have එක past participle දාන්න. shown කියන්නේ PP. would have එක past participle දානවා. ඒ කියන්නේ මම පෙන්නලා තියෙන්න තිබ්බා. මම ඕන අතරේ මම එතන ඉඳලා තිබුණා නම් මම පෙන්නා තියෙන්න තිබ්බා ලොකු ගලක්. them ඔවුන්ට a huge stone විශාල ගලක්. And asked them ඔවුන්ට කියන්න තිබ්බා. ask them ඔවුන්ට කියන්න තිබ්බා to lift it. ඒක උස්සන්න කියලා.
to lift උස්සන්නට එසවීමට ඒක උස්සන්න කියලා ඒගොල්ලන්ට කියන්න තිබ්බා හරි they would have done දාලා කියන්න වෙනවා මේක type 3 නිසා ඒ කියන්නේ කරලා තියෙන්න තිබ්බා ඒගොල්ලෝ කරලා තියෙන්න තිබ්බා would have එක past participle would එකේ තවත් තේරුම් තියෙනවා මේ තේරුම් විතරක් නෙමෙයි ඒගොල්ලෝ කරලා තියෙන්න තිබ්බා it ඒක හරි මොනවා වුණොත්ද ඒගොල්ලෝ එකමුතු වුණොත් විතරක් ඉතින් තියනවාද එතන අපේ එළිය කියන්න පුළුවන් නේ it ඒක only if only කියන්නේ විතරක් පමණක් only if they had කියලා දෙපාරක් එනවා ඒ කියලා කියන්නම් lifted it together ඉවරයි together එකට ඉක්මන ලියගන්න මම තේරුම කියන්නම් they would have done ඒගොල්ලෝ ඒක කරලා තියෙන තිබ්බා only if විතරක් මෙන්න මේ දේ වුණොත් විතරක් they had lifted හරි මෙතන had නැතුව යන්න පුළුවන් එක head එකක් sorry එක head එකකින් යන්න පුළුවන් sorry past perfect හරි ප්‍රශ්නයක් නැහැ had lifted ඔසවලා තිබුණා had lifted ඔසවලා තිබුණා it ඒක together එකට අර හතර දෙනාම එකට එක්කව වෙලා එකට ඔසවලා තිබුණා නම් විතරක් ඒගොල්ලෝ එහෙම කරලා තියෙන තිබ්බා හරි අර ගල උස්සන්න තිබ්බා හතර දෙනාම එකට එකතු වෙලා හිටියා නම් ඉඳලා තිබුණා නම් විතරක් හරි හරිද ඉක්මන ලියා ගන්න number 6 හරිද ඊළඟ බලන්න number 6 එකට answer එක මොකද්ද උත්තරේ මොකද්ද ගැලපෙන උත්තරයක් කියන්න number 6 what is your answer number 6 මොකද්ද උත්තරේ Unity strength. එහෙනම් හයින් Unity strength. unity is strength very good තව number 6 හරි number 6 ප්‍රශ්නේ suggest යෝජනා කරන්න a suitable title ගැලපෙන මාතෘකාවක් suitable ගැලපෙන title මාතෘකාවක් ගැලපෙන මාතෘකාවක් යෝජනා කරන්න for the tale කතාව සඳහා tale කතාව for කියන්නේ සඳහා කතාව සඳහා ගැලපෙන මාතෘකාවක් යෝජනා කරන්න හරි ඒත් සමගි එකමුතුකම අඩංගු වාක්‍යයක් ලියන්න පුළුවන් හරි unity strength කියන්නත් පුළුවන් ඒකත් හරි හැබැයි ඒක මට ඊළඟ උත්තරේට ඕන වෙනවා මේකට දාන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ හරි එහෙම කියන්න පුළුවන් united එකමුතුව we stand එකමුතුව හිටියොත් අපිට හිට ගන්න පුළුවන් ශක්තිමත්ව හිට ගන්න පුළුවන් හරි හිට ගන්න පුළුවන් කියන්නේ එකට එන හොඳ නැගී සිටින්න පුළුවන් කියන එක divided බෙදුනොත් we fall අපි වැටෙනවා එහෙම කියන්න පුළුවන් එකමුතුව හිටියොත් we stand අපි නැගී සිටිනවා divided බෙදුනොත් අපි වැටෙනවා divided we fall හරි එහෙම නැත්නම් කියන්න පුළුවන් a great විශිෂ්ට advice විශිෂ්ට අවවාදයක් නේ තාත්තගේ විශිෂ්ට අවවාදයක් a great advice තාත්තා හොඳ පාඩමක් උගන්වනවා කියලා කිව්වනේ නැත්නම් a great නැත්නම් අපි an excellent lesson නියම පාඩමක් excellent විශිෂ්ට නැත්නම් නියම lesson නියම පාඩමක් හරි ඔය වගේ ගැලපෙන මාතෘකාවක් දාන්න පුළුවන් මේ කතාවට write in a flash
හරිද? Number 7. What is the proverb? Proverb කියන්නේ මොකද්ද මම ඉස්සෙල්ලා කිව්වා. කියන ප්‍රස්තාව පිරුළ. ප්‍රස්තාව පිරුළ. හරි. What is the proverb? කුමක්ද ප්‍රස්තාව පිරුළ? Associated with. ඒ කියන්නේ සම්බන්ධ. Associated with කියන්නේ සම්බන්ධ. නැත්නම් ආශ්‍රිත. This story. මේ කතාව හා ආශ්‍රිත නැත්නම් මේ කතාව හා සම්බන්ධ ප්‍රස්තාව පිරුළ මොකක්ද? හරි workbook එකේ activity එකක් තියෙනවා proverb සම්බන්ධ. අපි ඉස්සරහට කරමු. හරි මේ කතාව හා සම්බන්ධ ප්‍රස්තාව පිළිවෙල මොකක්ද කියන්නකෝ? ඒ ඇති. මෙතෙන්දී. මොකද්ද ප්‍රස්තාව පිළිවෙල? Unity is strength. Unity is strength නේ. හරි unity is strength. එකමුතුකම වෙනවා ශක්තිය. එකමුතුකම ශක්තිය වේ. Unity is strength. හරි. මෙතන head එන අවස්ථා තියෙනවා. හරි. මේ ඒක මම conditional sentences ආපහු මේ දහවසර පොතේ අන්තිමට තියෙනවා. එතෙන්දී මම මතක් කරන්නම්. 11 වසරේ තියෙන ආපහු conditional sentences. හරි. දැන් අපි පොඩ්ඩක් grammar පොඩ්ඩක් මතක් කරගමු. ඉතාමත් වැදගත් පාඩමක් රචනා හැමලියද්දී ඔයගලන්ට. Verb patterns කියලා. Take your grammar book. Hurry up. Take your grammar book. හරිද? grammar පොත අරන් ලියා ගන්න topic එක different forms of a verb. ක්‍රියාපදයක විවිධ ස්වරූප. ක්‍රියාපදයක විවිධ ස්වරූප. මේ ගේම් එකක් වගේ. interesting. සඳිල සුජය ගේම් ගහන්න ආසයි නේද? ගේම් එකක් වගේ තමයි. මේකේ මම active voice සහ passive voice දෙකම කියලා දෙනවා. එහෙනම් active voice passive voice ගේම් එකක්. active voice plus passive voice. හරි active voice කියන්නේ කර්තෘකාරක, ඒ කියන්නේ වාක්‍යයේ කර්තෘ තමයි ඉස්සරහා ඉන්නේ. passive voice කියන්නේ කර්මකාරක, වාක්‍යයේ කර්මය තමයි ඉස්සරහා ඉන්නේ. වාක්‍යයේ මුලින් තියෙන කර්මය නම් passive voice, වාක්‍යයේ මුලින් ඉන්නේ කර්තෘ නම් active voice. හරි. මම රචනාවක් ලියනවා කිව්වොත් active voice, මම කියන කර්තෘ ඉස්සරහා ඉන්නවා. රචනාවක් ලියනවා කිව්වොත්, රචනාවක් ලියනු ලබනවා කිව්වොත් passive voice. හරි මේක මම verb එක විතරයි අද කතා කරන්නේ. එක ක්‍රියාපදයක් අරන් ඒ ක්‍රියාපදයේ තියන්න පුළුවන් ස්වරූප ගණනාවක් ගැන කතා කරනවා. හරි. මම ගන්නවා ලියනවා කියන ක්‍රියාපදේ. දැන් පොඩ මේ පැත්ත active voice පොඩ දෙපැත්තට වෙන කරගන්න පොත. පොත දෙකට වෙන කරගන්න. මේ පැත්ත active voice, මේ පැත්ත passive voice කියලා මාක් කරගන්න. හරි. මම ගන්නවා verb එකක් විදිහට ලියනවා. active voice වලින් ලියනවා කියලා ගන්නවා. හරි. ලියනවා කියලා කොහොමද active voice වලින් කියන්නේ? ලියනවා කියලා කොහොමද active voice වලින් කියන්නේ? කොහොමද කියන්නේ? ලියනවා කියලා කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ active voice වලින්? ලියනවා කියලා කියන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. මොනවාද? එක්ක write නැත්නම් writes. හරි අපි ගොඩක් ඒවා කතා කරනවා. ලියනවා, ලිව්වා, ලියාවි, ලියන්න පුළුවන්, ලියලා තියෙනවා, ලියලා තිබුණා, ලියන්න තිබ්බා. හරි ගොඩක් ඒවා කතා කරනවා. හරි. ලියනවා කියන්නේ write හෝ writes. කර්තෘ ඒකවචන නම් writes, කර්තෘ බහුවචන නම් write. they නම් write, he නම් writes, she නම් writes. ලියනවා කියන්නේ මෙහෙමයි. දැන් මේක තවත් verbs වලට practice කරන්න. go,
යනවා. යනවා කියන පුළුවන් go ho goes. හරි. ලියනවා කියලා passive voice වලින් කොහොමද කියන්නේ? ලියනවා කියලා කොහොමද passive voice වලින් කියන්නේ? ඒක ලියනු ලබනවා කියලා තමයි ඉතින් හරි සිංහලෙන් ගත්තොත් ලිඛිත සිංහල කතා කරන සිංහල නම් ඒක ලියනවා කියලා තමයි කියන්නේ. ලියනවා කොහොමද කියන්නේ? passive voice නම් අනිවාර්යෙන් helping verb එකක් එක්ක past participle තියෙන්න ඕන. ඒක තමයි යාගේ අවශ්‍යතාවය. passive voice එකේ ක්‍රියාපදයේ තුල මේ කතා කරන verb එක ගැන ක්‍රියාපදය ගැන කතා කරන්නේ. passive voice එකේ verb එක තුල helping verb එකක් එක්ක past participle තියෙන්න ඕන. ඔකයි සූත්‍රය. අනිවාර්යෙන් passive voice නම් verb එක past participle විතරමයි. එයාට තනියම ඉන්න බෑ past participle එකකට. ඒක තනියම කියන්නේ ඒක ස්ථායි ක්‍රියාපදයක් නෙමෙයි. තනියම ඉන්න පුළුවන් ක්‍රියාපදයක් නෙමෙයි. එයාගේ උදව්වට අනිවාර්යෙන් helping verb එකක් ඕනේ. නැත්නම් ඒක සම්පූර්ණ වෙන්නේ නැහැ ක්‍රියාපදේ. හරි. ලියනවා කියන්නේ write. එයාගේ past participle තමයි written. එහෙනම් written දානවා මෙතන. හරි. ලියනවා කියන වර්තමාන නිසා වර්තමාන කාලේ helping verbs දානවා am is are. තුනේ එකක් දාන්න පුළුවන්. I එක නම් am. හරි. එතන ඒක වචන එකක් එක්ක නම් is, බහු වචන එකක් එක්ක තිබ්බොත්, බහු වචන කර්මයක් එක්ක හිටියොත් are. essays and essay is written. රචනාවක් ලියනවා. essays are written. රචනා ලියනවා කිසියම් කෙනෙක් විසින්. by me මා විසින්. එහෙනම් ලියනවා කියලා කියන්න පුළුවන් ක්‍රම තමයි මේ. ලියා ගන්නටක් ගන්න. active voice නම් මෙහෙමයි, passive voice නම් මෙහෙමයි. write in a flash. මේක ඉතාමත් වැදගත්. හරි. මේක නොදන්න කම නිසා තමයි ඔයගොල්ලෝ වරද්ද ගන්නෙ. තව ක්‍රියාපදවල මේක ප්‍රැක්ටිස් කරන්න. පාඩම් කරන්න. number 2. ලිව්වා මේක අතීත කාලේ. ලිව්වා කියලා කොහොමද කියන්නේ active voice වලින්? active voice වලින් ලිව්වා කියන්නේ කොහොමද? wrote, wrote. right එකේ past tense wrote. හරි. මම මේ පැත්තට පොඩක් පස්සේ එන්නම්. තව එකක් කරලා ලියාවි simple. ලියාවි කියලා කොහොමද කියන්නේ? ලියාවි. මේ වර්තමාන සරල වර්තමාන simple present, simple past, simple future. අනාගත කාලය ලියාවි, අනාගතේ ලියාවි කොහොමද කියන්නේ? active voice එක. කො? මොකක්ද දාන්න ඉස්සරහට? will try. will. shall දාන්න පුළුවන් I සහ we සමග shall පාවිච්චි අඩුයි. will එක මතක තියාගන්න. will එකත් එක්ක right. will එකට පස්සේ දාන්න පුළුවන් present tense එකේ infinitive විතරයි. will සමග infinitive විතරයි දාන්න පුළුවන්. infinitive කියන්නේ වර්තමාන කාල ක්‍රියාපදේ. will write කියන්නේ ලියාවි. එහෙනම් දැන් බලමු go කියන්නේ යනවා. goes කියන්නේත් යනවා. went ගියා. will go යාවි. හරි. sing sings ගායනා කරනවා. sang ගායනා කළා. will sing ගායනා කරાવી. තවත් verbs වලට practice කරන්න. හරි. බලන්න මේක passive voice වෙන්නේ කොහොමද කියලා ලියන්න එපා බෝඩ් එකේ බලන්න. ලිව්වා කියලා කොහොමද passive voice වලින් කියන්නේ? ඒ රචනාවක් ලිව්වා. ඒ වගේ දෙයක්. passive voice වලින් ලියන්නේ. දැන් මම ලිව්වා කිව්වොත් I wrote. රචනාවක් ලිව්වා කිව්වොත් රචනා කියන්නේ කර්මයනේ. රචනාවක් ඉස්සරහට දැම්මොත් ඒක passive voice. රචනාවක් ලිව්වා. passive voice වලින් කොහොමද කියන්නේ? ලිව්වා. verb එක Was written. oh very good. passive voice වලින් ලියනවා කියන ගන්නෙත් written, ලිව්වා කියන ගන්නෙත් written, ලියාවි කියන ගන්නෙත් written. හරි. මොන ක්‍රියාපදයවත් passive නම් මොන form එක ආවත් මොන tense එක ආවත් past participle විතරමයි. හරි කාලය තීරණය කරන්නේ මේ helping verb එකෙන්. අතීත නම් was were. එහෙනම් was were එක written කියන්නේ මේ දෙකේම තේරුම. මේ සියල්ලේම තේරුම එක්ක was written නැත්නම් were written. හරි was written කිව්වත් ලිව්වා were written කිව්වත් ලිව්වා. දෙකේ එකතුව තමයි ලිව්වා කියන්නේ. හරි. ලියාවි නම් අනාගත කාලේ helping verbs දානවානේ. ලියනවා නම් am is are එක written, ලිව්වා නම් was were එක written, ලියාවි නම් මොකක්ද දාන්නේ helping verb එක? අනාගත කාලේ helping verb එක දාන්න. මොකද අනාගත කාලේ helping verb එක? එල්දිලා තියෙනවා අර chart එකක් කරා මෙහෙම දාලා. මතකද? එල්දුනේ? B verbs ගැන
අනාගත කාලේ helping verb එක මොකද්ද? will be. will be එක written. will be එක written. හරි. ලියාවි. හරි. මේ තුන පැහැදිලිද? එන අතීත වර්තමාන අනාගත. හරි අපි ඔන්න එකක් passive voice වලින් පොඩ්ඩක් මම එකක් ලියලා පෙන්නන්නම්. මතක් කරගන්න ලියන්න ඕනේ නැහැ. රචනාවක් ලියනවා. an essay is written. රචනාවක් ලියනවා. passive voice කර්ම ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඊට passive එකේ subject කියලා කියනවා. ඒ කියන්නේ හිතන්න එපා දැන්න. ක්‍රියාවට ලක්වන දේ. කර්මයේ උක්ත වෙනවා. රචනාවක් is written කියන්නේ ලියනු ලබනවා කියන එක හරි සිංහලෙන්. නැත්නම් රචනාවක් ලියනවා. කතා කරන භාෂාවෙන් කියනවා නම් රචනාවක් ලියනවා. රචනාව කියන්නේ කර්මයේ කර්තෘ නෙමෙයි. රචනාවට පණ ඇවිල්ලා මොකුත් ලියන්නේ නැහැ. රචනාව තමයි ලියනවා කියන ක්‍රියාවට ලක් වෙන්නේ. කියන්නේ කර්මය. රචනාවක් ලියනවා. අවශ්‍ය නම් by me මා විසින්. අවශ්‍ය නම් කර්තෘව අනුක්ත කරලා දාන්න පුළුවන්. රචනාවක් ලියුවා නම් an essay was written. රචනාවක් ලියාවි නම් an essay will be written. අන ලියනවා කියන්නේ is written. ලියුවා නම් was written. ලියාවි නම් will be written. මේ සූත්‍රය තාමත් වැදගත් ඉස්සරහට යද්දී. දැකපු ගමන් අඳුර ගන්න ඕන ටක් ගාලා. මේක simple future passive. මේක simple past passive. හරි. ඊළඟ එක. ලියමින් සිටිනවා. ලියමින් සිටිනවා. present continuous. මේ මොහොතේ දැන් ලියමින් සිටිනවා. එහෙමත් ක්‍රියාපද වෙනස් කරන්න පුළුවන්. ඒක කොහොමද කියන්නේ? active voice නම් ලේසි. 6 වසරේ පාඩමක්. ලියමින් සිටිනවා present continuous කියන්නේ. ලියමින් සිටිනවා කියලා කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ ක්‍රියාපදේ? Writing. ලියමින් නම් ලියනවා කියන්නේ write. ලියමින් නම් writing. මාරු කරලා ඉන්නේ යා. සිටිනවා නම් am is. ඒක එන්නේ සිටිනවා ලියමින් කියලා. හරි. එහෙනම් ලියමින් සිටිනවා කියන්නේ am is එක writing. හරි. හරි. ලියමින් සිටිනවා කියන්නේ කොහොමද passive කරන්නේ? මතකද? present continuous passive voice 10 වසරේ මුල තිබ්බා. ලියමින් සිටිනවා කියලා passive voice වලින් කියන්නේ කොහොමද? මතකද? Has been writing. No. A present perfect continuous has been writing keyword. The active voice. හරි. මතක් කරගන්න. 10 වසරේ first term එකේ තියෙනවා. සිටිනවා කියලා කොහොමද කියන්නේ? සිටිනවා නම් am is. හරි. ලියමින් කියන පාවිච්චි දැන් ලියමින් සිටිනවා කියන මේකම තමයි මේ පැත්තට ආ. මේ පැත්තට ලියමින් සිටිනවා. ලියමින් නම් දැන් සිටිනවා නම් am is. හරි ප්‍රශ්නයක් නැහැ. ලියමින් කියලා කොහොමද passive වලින් කියන්නේ? ලියමින් කියලා active වලින් කියන්නේ writing. passive වලින් කොහොමද ලියමින් කියලා කියන්නේ? passive වලදී verb එක අනිවාර්යෙන් past participle විතරම තියන්න පුළුවන්. නම් written වෙනස් කරන්න බෑ. මෙයා නියතයක් එයා වෙනස් කරන්න බෑ. හරි. ලියමින් කියන්න මේ අල්ලායන්න පෙන්නන්න ing එකක් දාන්න වෙනවා. ing පෙන්නන්න ඕනේ දැන්. මේ ing කොහොමද පෙන්නන්නේ? ing පෙන්නන්න be verb එකේ ing form එක දානවා being. be එකට ing දාලා being. මේ being එකෙන් පෙන්නන්නේ මේ මෙතන තිබිච්ච ing එක. ඒ ing එක මෙයාට දාන්න බෑ. මෙයා past participle විතරයි තියන්න පුළුවන්. ඒ නිසා be verb එකේ ing form එක being දානවා. මේ being එකේ තේරුම ක්‍රියාව මේ මොහොතේ වෙනවා කියන එක. මේ දෙකේම තේරුම ලියමින් කියන්නේ. මතක තියාගන්න active voice නම් ලියමින් කියන්නේ writing, passive නම් being written කියන්නේ තේරුම ලියමින් කියන එක. ලියමින් කියලා කියන ක්‍රම දෙකක් තියෙනවා. active නම් writing, passive නම් being written. තමත දැක්කවා. හරිද? ඊළඟට ලියමින් සිටියා. ලියමින් සිටියා කියලා කොහොමද කියන්නේ? මේ දැන් ලියලියේ ඉන්නවා. මේ ඉස්සර අතීතයේ ලියලියේ හිටියා. ඊයේ මේ වෙලාවට මම රචනාවක් ලියලියේ හිටියා. ක්‍රියාවේ අතරමැද හිටියා. කොහොමද කියන්නේ? ලියමින් හිටියා. past continuous. Was writing. ඔව්. ලියමින් නම් writing නේ. මේක කියන්නේ සිටියා ලියමින් කියලා. සිටිනවා නම් am is සිටියා නම් was was හරි දාන්න. ඒක වචන එක was බහුවචන එක was.
ලියමින් නම් writing. එහෙනම් Wessler එක writing කියලා ලියමින් හිටියා. ඒක පැසිව් කළා. සිටියා නම් Wessler. ඒ කියන්නේ සිටියා. දැන් කියන්නේ එහෙනම් ලියමින් නම් මෙතන ලියමින් කියන්නේ being written නම් මෙතන ලියමින් කියන්නේ තේකම වෙන්න බෑ. ලියමින් කියන්නේ being written. ලියමින්. හරි. මෙන්න ලියමින් සිටිනවා ලියමින් සිටියා පැසිව් වොයිස් වලින් කියන ක්‍රමය. තවත් ක්‍රියාපද දාලා ප්‍රැක්ටිස් කරන්න. හරි. number 6. ලියමින් සිටී future continuous. ලියමින් සිටීවි කියලා කොහොමද active voice වලින් කියන්නේ? future continuous. හෙට මේ වෙලාවට ලියලිය ඉඳී. ලියමින් සිටී කොහොමද කියන්නේ? Will be writing. Very good. Right, excellent. Will be writing. සිටීවි නම් will be, ලියමින් නම් writing. මට කොච්චර ලේසිද කියන්නේ? ලියමින් ඉන්නවා නම් am is එක writing. ලියමින් හිටියා නම් was එක writing. ලියමින් සිටීවි නම් මේක තේරම ලියමින්, will be කියන්නේ සිටීවි, will be writing ලියමින් සිටීවි. මාරු කරලා එන්නේ. සිටීවි ලියමින්. හරි ලියමින් සිටීවි ඉංග්‍රීසි වලින් නම් සිටීවි ලියමින්. හරි. මේකට passive voice, future continuous වල passive voice නැහැ. හරි. දැන් ලියමින් සිටීවි කියලා passive voice වලින් කියන්න බෑ. next one. ලියලා තියෙනවා present perfect. ලියලා තියෙනවා කියලාත් අපි කියනවනේ. ඒ කියන්නේ එක්ක මේ දැන් ලියලා තියෙනවා. නැත්තම් අතීතයේ ලිව්වා අතීත ක්‍රියාවේ ප්‍රතිඵල දැන් පේන්න තියෙනවා. ලියපු එකේ ප්‍රතිඵල මෙන්න මගේ ළඟ තියෙනවා. ලියපු රචනාව මගේ ළඟ තියෙනවා. අතීත ක්‍රියාවේ ප්‍රතිඵල මේ මොහොතත් එක්ක සම්බන්ධ නම් present perfect පාවිච්චි කරනවා. හරි ඔය කෙටියෙන් කිව්වා. ලියලා තියෙනවා කියලා කොහොමද කියන්නේ? present perfect. මතක් කරගන්න. ලියලා තියෙනවා. present perfect. තියෙනවා නම් has හරි have හරි. එක වචන නම් has, බහු වචන නම් have. ලියලා කියන්නේ ලා ආවොත් මතක තියාගන්න. ලා ආවොත් අනිවාර්යෙන් past participle. ලියලා තියෙනවා. ඒක පැසිව් කරද්දි කොහොමද කරන්නේ? පැසිව් කරද්දි තියෙනවා නම් has have. ඒක වෙනසක් නෑ. has have කියන තියෙනවා. හරි. ලියලා කියන්නේ තමයි written විතරනේ දාන්න පුළුවන්. හරි මොන පදේ ආවත් written එක අනිවාර්යෙන් එනවා. ඒක වෙනසක් නෑ. ඒක නියතයක්. කොහොමද දාන්න වෙනවා. හරි. ලියලා කියලා කියන active voice වලින් written නම් passive වලදී written විතරක් මදි. ඒකට හේතුවකුත් තියෙනවා. මොන හේතුවක් කියන්නම් ඉස්සරහට. been written. been එකක් ඕන. මත දෙයන්න perfect ඕනම එකක් passive කරන්න been ඕන වෙනවා. present perfect, past perfect, future perfect ඕනම perfect tense එකක් passive කරද්දී been දානවා මැද්දට. මේ දෙකේම තේරුම ලියලා කියන එක. එහෙනම් ලියලා කියන ක්‍රම දෙකක් තියෙනවා. active නම් written, passive නම් been written. ඒකට හේතුව මම ඕන ඉස්සරහට කියලා දෙන්නම්. අවශ්‍ය නම් අහන්න. ඇයි බීන් ආවේ කියලා අවශ්‍ය නැහැ ඔයගලන්ට. ඕනනම් කියලා දෙන්නම්. හරි. හරි. කන්ෆියුස් කරගන්න ඕනේ නැහැ. හරි out of syllabus යන්න ඕනේ නැහැ. අද ධ්‍යාන been written කියන්නේ ලියලා කියන එක. තව ඉස්සරහට ඕන මම කියලා දෙන්නම්. ඇයි එහෙම ආවේ කියලා. බීන් ආවේ ඇයි කියලා කියලා දෙන්න පුළුවන්. හරි. ලියලා තිබුණා past perfect කොහොමද කියන්නේ? වඩා අතීතයි past perfect. teacher classroom එකට එද්දි ළමයි රචනාව ලියලා තිබුණා වඩා අතීතයි. තිබුණා නම් had, ගන්න තියෙනවා නම් has have. තිබුණා නම් had. ලියලා නම් written. had written. ලියලා තිබුණා. ඒක පැසිව් කරන්න. තිබුණා නම් had,
ලියලා නම් been written. Had been written. ලියලා තිබුණා. මේ දෙකේම තේරුම ලියලා මේක තේරුම තිබුණා. හරි. ඒකක් ඕන නම් අනිවාර්යයෙන් මේ ටික දැනගෙන ඉන්නම ඕන. හරි. ඒක අනිවාර්යෙන් පාඩම් කරගන්න. ලියලා තියෙවි. කොහොමද කියන්නේ? future perfect. අනාගතයේ කිසියම් මොහොතක් වෙද්දී කිසියම් ක්‍රියාවක් සම්පූර්ණ කරලා තියෙවි. අවසන් කරලා තියෙවි. හෙට වෙද්දී රචනාව ලියලා තියෙවි. හෙට වෙද්දී මම රචනාව ලියලා තියෙවි. ලියලා තියෙවි. කොහොමද කියන්නේ? ලියලා තියෙවි නම් ලියලා නම් written. තියෙවි නම් will be written. තියෙනවා නම් has have. තියෙවි නම් will have. will එකට පස්සේ have විතරයි දාන්න පුළුවන්. will have කියන්නේ තියෙවි. written කියන්නේ ලියලා. ලියලා තියෙවි. ලියගන්න. එහෙනම් මේ perfect ඕනම එකක් පැසිව් කරන්නේ කොහොමද? has have වලට අමතරව been දානවා. had එකට අමතරව been වෙනවා. will have එකට අමතරව been වෙනවා. හරි continuous එකක් පැසිව් කරන්නේ maybe. perfect එකක් පැසිව් කරන්නේ maybe. හරි මෙයා be verb එකේ ing form එක, මෙයා be verb එකේ past participle form එක. ඇයි මෙතන been දාන්නේ? එක හේතුවක් තමයි has have එකට පස්සේ past participle විතරයි දාන්න පුළුවන්. been කියන්නේ past participle ගැලපෙනවා. written එකට past participle එකට helping verb එකක් ඕන. helping verb එකකුත් වෙනවා been ගැලපෙනවා. ඒකයි හේතුව. හරි. TAV නම් කොහොමද පැසිව් කරන්නේ? ලියලා TAV පැසිව් කළොත් TAV නම් will have ලියලා නම් been written. මේ දෙකේ තේරුම ලියලා මේකේ තේරුම TAV ලියලා TAV. future perfect passive voice. හරි. මම අර ටික මම කරනවා ඉක්මනට ලියන්න. තව චුට්ටක්. හරි මේක ඉවර නැතොත් සර්. raise your hands. හරියට. හරි බලමු අපි next one number 10 ලියමින් ඉඳලා තියෙනවා කොහොමද කියන්නේ ලියමින් ඉඳලා තියෙනවා present perfect continuous මේ ඊගී සතිය කරපු එක අදත් මතක් කළා ලියමින් ඉඳලා තියෙන එක ලේසි ඒක නම් කියන්න ඕන අදත් කළා ඊ සතියේත් කළා ඒ කියන්නේ අතීතේ පටන් ගත්තා තාමත් ලියනවා මම පැය දෙකක් තිස්සේ රචනාවක් ලියමින් ඉඳලා තියෙනවා පැය දෙකකට කලින් පටන් ගත්තා තාමත් ලියනවා non stop ලියනවා කොහොමද කියන්නේ ලියමින් ඉඳලා තියෙනවා ඔක්කේ කොහොමද කියන්නේ උත්තරේ what is the answer තියෙනවා නම් has have ඉඳලා නම් been ලියමින් නම් writing ලියමින් ඉඳලා තියෙනවා මෙතනදී බීන් එකට තේරුමක් නැහැ මෙතනදී ඉඳලා කියන තේරුම නැහැ මේ දෙකේම තේරුම තමයි ලියලා මෙයාට තනි තේරුමක් නැහැ මෙයාව ගන්න මෙයාට මෙයා අස්ථායි නිසා එයාව ස්ථායි කරන්න බීන් ගන්නවා හරි යාට තනි තේරුමක් නැහැ මෙතනදී තේරුම ඉඳලා හරි ලියමින් ඉඳලා තියෙනවා මේ ප්‍රැක්ටිස් කරද්දී ලොකු දෙයක් නෙමෙයි හරි විතර විතර පාඩම් කරගන්න තවත් ක්‍රියාපද දාලා හොරු වෙන්න එතකොට මේක a piece of cake very easy ලියමින් ඉඳලා තියෙනවා has have එක been writing ඒකට passive voice නැහැ perfect continuous වල passive voice නැහැ හරි ඊළඟ එක ලියමින් ඉඳලා තිබුණා
කොහොමද කියන්නේ? ලියමින් ඉඳලා තිබුණා. ලියමින් නම් writing. හරි. ඉඳලා නම් been. තිබුණා නම් had. තියෙනවා නම් has have, තිබුණා නම් had කරන එච්චර වෙනස. මෙතන තියෙනවා has have, මෙතන තිබුණා had. හරි. තිබුණා ඉඳලා ලියමින්. ලියමින් ඉඳලා තිබුණා had been writing. had been writing. එහෙනම් අතීතේ ලියන්න පටන් ගත්තා. කාලයක් ලිව්වා. අතීතෙම නැවැත්තුවා. ලියන එක අතීතෙම නැවැත්තුවා. had been writing. ඒක අපි අවුරුද්දේ මුල කරලා තියෙනවා. හරණ අය දන්නවා ඇති. මේ tenses 11 and 12 කරලා තියෙනවා. මම අනිත් අයටත් ඒ වීඩියෝ එක දාන්නම් group එකට. ක්ලාස් එකෙන් පස්සේ දාන්නම්. number 12. අවසාන tense එක active voice වල. ලියමින් ඉඳලා තියෙවි. හරි ඒ කියන්නේ අපි හිතමු අනාගතේ කිසියම් මොහොතක් වෙද්දී අපි හිතමු ලබන සතියේ වෙද්දී මම රචනාව ලියමින් ඉඳලා තියෙවි. හරි කොච්චර කාලයක් තිස්සේද? සති 4ක් තිස්සේ. සති 4ක් තිස්සේ දිග රචනාවක් ලියනවා. හරි නැත්නම් කතාවක් කියලා හිතන්නකෝ. මම කතාවක් සති 4ක් තිස්සේ ලියමින් ඉඳලා තියෙවි ලබන සතියේ වෙද්දී. ලබන සතියේ වෙද්දී සති 4ක් සම්පූර්ණ වෙනවා. ඒකයි අදහස. එතනින් එහාට ලියාගෙන යන්න පුළුවන්. කම්ප්ලීට් නෑ තාම. ලබන සතියේ වෙද්දී සති 4ක් තිස්සේ ලියලිය ඉඳලා තියෙවි. හරි. ඒතර ලියමින් නම් writing. මේකට passive voice නැහැ. passive voice මේකට නැහැ. ඊට පස්සේ සම පොඩ මෙහෙට ගන්නවා. හරි ලියමින් නම් writing. ඉඳලා නම් been. හරි. තියෙවි නම් will have. will have කියන එකේ තේරුම තියෙවි. මේක පාඩම් කරගන්න. will have කියන්නේ තියෙවි. been කියන්නේ ඉඳලා. writing කියන්නේ ලියමින්. ලියමින් ඉඳලා තියෙවි. හරි. ඔන්න ප්‍රධාන ටික නම් හරි. ප්‍රධාන ටික නම් ඔතනින් ඉවරයි. ප්‍රධාන වශයෙන් ක්‍රියාපදයක් වෙනස් වෙන අවස්ථා active සහ passive tenses 20ම ඔතන තියෙනවා. active 12යි passive 8යි. හරි මේ ටික හරියට කරගත්තොත් වෙන මොකුත් නැතුව B එකක් ගන්න පුළුවන් වෙන මොකුත් නැතුව. වෙන මොකුත් නැතුව B එකක් ගන්න පුළුවන් ඔය ලෙවල්ට. තව ඉතිරි ටිකක් ආවහම A එකක් ගන්න පුළුවන් නිකන්. very easily. හරි අනිවාර්යෙන් පාඩම් කරගන්න. හරි ඊට පස්සේ තවත් ලේසි වගේක් තියෙනවා modal verbs එක ලියනවා. ලියන්න පුළුවන්. ඔබ ලියන්න පුළුවන් කියලා කියන්නේ දන්නවා ඔයගොල්ලෝ. පොඩි කාලේ ඉඳන් දන්නවා 6 වසරේ. ලියන්න පුළුවන් කොහොමද කියන්නේ? Can writing. Can write. Very good. Can write. පුළුවන් නම් can ලියන්න නම් write. Can write කියන්නේ ලියන්න පුළුවන්. Can write කියන එක passive කරන්න දන්නවද? ඒ කියන්නේ මට පුළුවන් රචනාවක් ලියන්න I can write an essay. මම වෙලා යන නිසා මෙහෙම සම්පූර්ණ වාක්‍ය ගත්තේ නෑ බලන්න පුළුවන්. හරි. අනිත් ඒවාට I සහ essay දෙපැත්තට දාගන්න. සූත්‍රය මොකද්ද? subject verb object. කර්තෘ ක්‍රියාව කර්මය. මට ලියන්න පුළුවන් රචනාවක්. SVO කර්තෘ ක්‍රියාව කර්මය. හරි. මේක passive කළොත් කොහොමද එන්නේ? කර්මය ඉස්සරහට ගන්නවනේ. I could write an essay. බලමු අපි. මේක ගොඩක් ලේසි. an essay කර්මය ඉස්සරහට ගත්තා. රචනාවක් ලියන්න පුළුවන් කියලා කියනවා. හරි. රචනාවක් කියන්නේ කර්මයේ කර්මයේ ඉස්සරහට එනවා passive voice. රචනාවක් ලියන්න පුළුවන්. පුළුවන් කියන්නේ can. හැබැයි passive වලදී can විතරක් මදි. can be ඕන. එහෙනම් can passive කරන්න can be දානවා. ඕනම් modal verb එක passive කරන්න be දැම්මම හරි. හරි. ලියනවා කියලා passive වලින් කියන්නේ කොහොමද? write දාන්න බෑනේ. written විතරයි. past participle විතරනේ ගන්න. can be written කියන ලියන්න පුළුවන්. හරි. එහෙනම් ඕනම් modal verb එක passive කරන්නේ කොහොමද? මැදට be දැම්මා. past participle ගත්ත verb එකකින්.
an essay can be written කියන්නේ රචනාවක් ලියන්න පුළුවන්. හරි මේවා දාලා papers වල ඇති වෙන්න තියෙනවා. ඡේද ලියලා ඊට පස්සේ රචනා ලියද්දී මේවා පාවිච්චි කරන්න පුළුවන්. ඉතාමත් වැදගත්. හරි. an essay can be written රචනාවක් ලියන්න පුළුවන්. දැන් හිතන්න ලයිට් කණුවක් දකින්න පුළුවන්. කොහොමද කියන්නේ? මේක OLED paper එක ආපු එකක්. ලයිට් කණුවක් දකින්න පුළුවන්. ලයිට් කණුවක් නම් a lamp post. ලයිට් කණුවක් දකින්න පුළුවන් කියලා මෙහෙම ලිව්වොත් හරියද? a lamp post can see. ලයිට් කණුවට තමයි දකින්න පුළුවන්. ඒ කියන්නේ ලයිට් කණුවට ඇස් තියෙනවා. එයාට මොනවා හරි දකින්න පුළුවන්. වැරදි. මෙයා කතරු නෙමෙයි. මෙයාව දකින්න පුළුවන් කියන්නේ මේක පැසිව් කරනවා. කොහොමද? can be දාලා see එකේ past participle seen. ඔය කියන්නේ ලයිට් කණුවක් දකින්න පුළුවන්. මා විසින් නම් by me. හරි මේක ගැන තමයි කතා කරන්නේ. passive voice කියන්නේ. දැකන්නේ මේ ඕනේ නැහැ. හරි දැන් ටෙස්ට් කිට්ටු නිසා මම මතක් කරන්නේ පාඩම් කරගන්න. දේශීයම ලකුණු ස්කෝර් කරන්න පුළුවන්. හරි එහෙනම් ලියන්න පුළුවන් කියලා කොහොමද? ඇක්ටිව් වලින් කියන්නේ can write passive නම් කොහොමද කියන්නේ? passive නම් passive පැත්තේ ලියා ගන්න can be එක written. අවශ්‍ය නම් මේ උදාහරණයක් ලියා ගන්න. උදාහරණ දෙකක් අවශ්‍ය නම් ලියා ගන්න. ඒක මතක් වෙන්න. examples කියලා දාලා අවශ්‍ය නම් ලියා ගන්න. Okay, no. Hi. Write in a flash. Next one. Then ඉස්කෝලේ ටීචර් කියනවා. ලිවිය යුතුයි කියලා කියනවානේ ටීචර්. ලිවිය යුතුයි. හරි. ඔයා රචනාවක් ලිවිය යුතුයි. ලිවිය යුතුයි කියලා කොහොමද කියන්නේ? යුතුයි නම් කො යුතුයි නම් should. ලියනවා නම් right. මතක තියාගන්න මේවට කියනවා modal verbs කියලා. can, could, will, would, shall, may, might, must. හරි. has to, have to. ඒවා සියල්ල modal verbs. ඒවට පස්සේ දාන්න පුළුවන් active voice නම් infinitive විතරයි. active voice නම් මේ modal verb එකට පස්සේ right විතරමයි පුළුවන්. s ලකුණක්වත් දාන්න බෑ. ing බෑ. ed බෑ. right විතරයි. infinitive present tense එක විතරයි. හරි. ඒ ඕනම එකක් ඕනම modal verb එක passive කරන්න be ගත්තා. මැදට be දැම්ම past participle ගත්තා. එකම ක්‍රමයක් තියෙනවා. ඕනම modal verb එකක් active නම් ඒ සමග තියෙන present tense එකේ verb එක. ඒක passive කරන්න මැදට be දැම්මා past participle ගත්තා ක්‍රියාපදේ. හරි මේක passive කරන්නේ කොහොමද එහෙනම්? should write passive කරන්න ලිවිය යුතුයි කියලා passive වලින් කියන්නේ මෙහෙමයි. should විතරක් මදි should be එක past participle should be written. එහෙනම් an essay should be written කියන්නේ රචනාවක් ලිවිය යුතුයි. කිසියම් කෙනෙක් විසින්. රචනාව කියන්නේ කර්මය. රචනාවක් ලිවිය යුතුයි. මෙයා උක්ත වෙන නිසා passive voice එකේ subject එක කියලා කියන මෙයා උක්තේ නිසා. ඒ කියන්නේ මෙයාට අනුව ක්‍රියාපදේ වෙනස් වෙන නිසා. එහෙම නැත්නම් අපි දන්න කර්මයම තමයි. රචනාවක් ලිවිය යුතුයි. හරි. ලිවිය යුතුමයි. කොහොමද කියන්නේ? දන්නවා. යුතුයි නම් should යුතුමයි නම් කො යුතුමයි. යුතුමයි නම් Must write. Must write. යුතුමයි නම් must write. ඒක පැසිව් කරන්නේ කොහොමද? ලේසි දැන් පුළුවන්. must write පැසිව් කරන්නේ Must be right. must be written. must be written. හරි මෙන්න should be written මෙන්න පැසිව් එක මෙන්න පැසිව් එක මෙන්න පැසිව් එක. එඩි පොඩ highlight කරගන්න.
පාචුට්ට. අප ප්‍රධාන ටික විතරයි දෙන්නේ. තවත් ඕන තරම් ගන්න පුළුවන්. ප්‍රධාන ටික විතරක් දෙන්න. හරි. දැන් ඉස්කෝලේ ටීචර් කියනවා ලිවිය යුතුයි කියලා. ගෙදර අම්මලා තාත්තලා කියනවා ලිවිය යුතුමයි කියලා. ඒතර වට ලියන්න වෙනවා. කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි ලියන්න වෙනවා නම් කොහොමද කියන්නේ? ලියන්න වෙනවා. ලියන්න සිද්ධ වෙනවා. කොහොමද කියන්නේ? කිසියම් ක්‍රියාවක් කරන්න වෙනවා නම් has to හරි ස්පේස් තියන්න. has to එක හරි have to එක හරි right. active නම් right. ඒක passive කරන්න මොකද කරන්නේ? has to හරි have to හරි අරන් මැදට be දැම්මා past participle ගත්තා. එහෙනම් has to be written, have to be written. වචනාවක් ලියන්න වෙනවා and say has to be written. මම 18ක් දෙනවා. එතනින් නවත්තනවා. හරි 18ක් දීලා නවත්තන්න. තව උන්තරම් ගන්න පුළුවන්. ප්‍රධානම 18ක් විතරක් දෙන්න. හරි. ලියන්න වුණා. ලියන්න වුණා නම් ලියන්න වෙනවා නම් has to have to ලියන්න වුණා නම් had to. had to write. had to write. had to කියන්නේ සිද්ධ වුණා right ලියන්න. ලියන්න සිද්ධ වුණා. ඒක පැසිව් කරන්නේ කොහොමද? had to ගත්තා මැදට be දැම්මා past participle ගත්තා ලේසි ගානක් හදනවා වගේ had to be written හරි ඕනම මොඩල් වෙබ් එකකට be ගත්තා past participle ගත්තාම passive වෙනවා අවසානයේ ලියන්න ඉඩ තියෙනවා කම්මැලි ළමෙක් නම් එයා රචනාවක් ලියන්න ඉඩ තියෙනවා ලියන්න තියෙන හැකියාව අඩුයි. හරි, එයා ලියන්න තියෙන හැකියාව නම් අඩුයි. කොහොමද කියන්නේ? ලියන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ ලියන්න තියෙන සම්භාවිතාව අඩුයි නා. ඒ වගේ දෙයක් කොහොමද කියන්නේ? ඉඩ තියෙනවා නම් ලියන්න පුළුවන් තමයි මේකත්. හැබැයි පුළුවන් බව අඩුයි. සම්භාවිතාව අඩුයි. ලියන්න තියෙන හැකියාව chance එක අඩුයි. ඒ වගේ අවස්ථාවලදී අපි මේ හරි might හරි දානවා. මේ හරි might හරි එක්ක right. මේ right එහෙම නැත්නම් might right. ලියන්න ඉඩ තියෙනවා. ඒක passive කළොත් මේ හෝ might හරි අරන් මැදට be දාලා past participle ගන්න. may be written එහෙම නැත්නම් might be written. හරි ඔය ටික ඉතාල වැදගත් පාඩම් කරගන්න. තවත් ක්‍රියාපද දාලා හිතන්න. very very important. හරි. දැන් මොකද කරන්නේ? මම අහනවා මොකද කරන්න ඕනේ? ස්පෝකන් ඉංග්‍රීසි කරනවද නැත්නම් සෝන් එකක් තියෙනවා ටෙක්ස්ට් බුක් එකේ. මොකද කරන්නේ? ස්පෝකන් ඉංග්‍රීසි කරනවද සෝන් එක කරනවද? ස්පෝකන් ද සෝන් එකද? ටයිප් කරලා යන්න ස්පෝකන් ඉංග්‍රීසි ද සෝන් එකද? වැඩි දෙනෙක්ට ඕනේ කරනවා. සෝන් එකක් තියෙන ලස්සන සෝන් එක. ස්පෝකන් ඉංග්‍රීසි එපා. හරි. හරි එහෙනම් සෝන් එක කරමු. හරි. පෙරලා ගන්න ටෙක්ස්ට් බුක් එකේ පිටු 80 turn to page number 80 පිටු 80 පෙරලා ගන්න ටෙක්ස්ට් බුක් එකේ. අපිට සතිය පාස් පේපර්ස් කරනවා කරලා තියන්න. පිටු 80 පිටු 80 හරි. පෙරලා ගන්න. හරි. sing the song ගීතේ ගායනා කරන්න. හරි මේ සින්දුව සම්බන්ධයෙන් කියලා තියෙන Lion King තමයි මේකේ නම. Simba's Pride කියලා තියෙනවා. සිම්බාගේ Pride එක කියන්නේ මොකද්ද? අභිමානය නැත්නම් ආඩම්බරය.
right අභිමානය නැත්නම් ආඩම්බරේ. Music by Tom Snow. යා තමයි සංගීතයේ lyrics පද by Marty Panzer and Mark Feldman. Performed by කවුද මේක රඟ දක්වන්නේ මේක කියන්නේ perform සින්දුවක් කියනවා perform කරනවා කියලා කියනවා රඟ දක්වනට perform කියලා කියනවා ඉදිරිපත් කරන්නේ කවුද performed by ඉදිරිපත් කරනවා by විසින් Cam Clark Charity Sanoy Lady Smith Black Mambazo හරි and chorus ඒ කියන්නේ සහායට ඉන්න කට්ටිය හරි we are one ඊටමත් වැදගත් මෙතනත් එකමුතුකම ගැන කියන්නේ එක පවුලක වැදගත්කම ගැන කියන්නේ හරි we are අපි වෙනවා one අපි එක්කෙනෙක් වෙනවා we are අපි වෙනවා one එක්කෙනෙක් අපි එක්කෙනෙක් වෙනවා අපි එක පවුලක් වෙනවා හරි we are one අපි එක්කෙනෙක් වෙනවා හරි සිම්බා කියනවා මෙහෙම සිම්බා හරි මේකට අනුව සිම්බා තමයි තාත්තා සිම්බා කියනවා මෙහෙම එයාගේ දුවට වෙන්න ඕනේ බොහෝ විට හරි දුවට හෝ පුතාට කියනවා as you go through life as කියන්නේ විට you ඔයා go through කියන්නේ යනවා go through කියන්නේ යනවා කියන එක life ජීවිතේ ඔයා ජීවිතය තුලින් යන විට through කියන්නේ තුලින් හරි through කියන්නේ තුලින් ඔයා ජීවිතය තුලින් යන විට as කියන්නේ විට හරි as you go through life ඔයා ජීවිතය තුලින් යන විට you will see ඔයා දකීවි ඒ කියන්නේ ඔයා ජීවිතේ ගත කරද්දී ඔයා දකීවි මෙන්න මේ දේවල් there is so much there is කියන්නේ තියෙනවා so much ඉතා ගොඩක් බොහෝ දේවල් තියෙනවා හරි මේ ළමයා තාම පොඩිනේ එයා ජීවිතේ ගත කරද්දී අත්දැකීම් ලබද්දී එයා මේ දේවල් දැනගනීවිලු there is කියන්නේ තියෙනවා so much බොහෝ දේවල් ඉතා ගොඩක් තියෙනවා මොනවද that දාලා විස්තර කරනවා මොන දේවල්ද කියලා that we don't understand අපිට තේරෙන්නේ නැති don't understand තේරෙන්නේ නැහැ අපිට තේරෙන්නේ නැති බොහෝ දේවල් මේ ජීවිතේ තියෙනවා හරි and සහ the only thing එකම දේ the only thing එකම දේ we know අපි දන්න එකම දේ is වෙනවා අපි දන්න එකම දේ වෙනවා things don't always go things කියන්නේ දේවල් don't go කියන්නේ යන්නේ නැහැ don't go යන්නේ නැහැ always නිතරම always කියන්නේ නිතරම don't go යන්නේ නැහැ හරි දේවල් නිතරම යන්නේ නැහැ කියන්නේ දේවල් නිතරම සිදු වෙන්නේ නැහැ කියන එක හරි දේවල් නිතරම සිදු වෙන්නේ නැහැ the way ආකාරයට we planned අපි සැලසුම් කරපු හරිනේ අපි සැලසුම් කරපු ආකාරයට දේවල් නිතරම වෙන්නේ නැහැ හිතපු දේ නෙමෙයි වෙන්නේ හරි plan කරපු විදිහට දේවල් වෙන්නේ නැහැ හරි but නමුත් කියන්නේ මොකද අනිත්‍ය බව පෙන්නනවානේ අපි සැලසුම් කරපු හිතපු දේවල් වෙන්නේ නැහැ අනිත්‍යයි but නමුත් you will see ඔබ දකීවි every day හැමදාම that will never turn away that කියන්නේ කියලා but නමුත් you will see ඔබ දකීවි you will see කියන එක ඔබ දකීවි every day ඔබ හැමදාම දකීවි that කියලා මොකක් කියලාද ඔයා හැමදාම දකින්නේ ඔයා හැමදාම දකින්නේ මොකක් කියලාද මෙන්න මේ දේ we will never turn away හරි never කියන්නේ කවදාවත් නැහැ turn away කියන්නේ ඉවතට හැරෙනවා turn කියන්නේ හැරෙනවා away ඉවතට හරි will turn away will never turn away කවදාවත් ඉවතට හැරෙන්නේ නැහැ never කවදාවත් නැහැ ඒතර we will never turn away කියන්නේ අපි කවදාවත් ඉවතට හැරෙන්නේ නැහැ ඒ කියන්නේ අපි කවදාවත් ඔයාව දාලා යන්නේ මේ ළමයාට කියන්නේ අපි කවදාවත් ඔයාව දාලා යන්නේ ඔයාව තනි කරන්නේ ඔයාව දාලා ඉවතට යන්නේ අම්මලා තාත්තලා එහෙමනේ ළඟින්ම ඉන්නවනේ when විට it seems කියන්නේ පේන්න තියෙන විට it එකට තේරුමක් නැහැ පේන්න තියෙන විට when කියන්නේ විට seems පේන්න තියෙනවා all your dreams ඔයාගේ ඔක්කොම සිහින dreams සිහින all ඔක්කොම ඔයාගේ සිහින සියල්ලම come undone ඒ කියන්නේ සිහින සියල්ලම come undone කියන්නේ සැබෑ වෙන්නේ නැහැ come undone කියන්නේ සැබෑ වෙන්නේ නැහැ
අසාර්ථක වෙනවා. හරි. ඔයාගේ සිහින සියල්ලම අසාර්ථක වුණත් අම්මලා තාත්තලා ළමයින්ව දාලා යන්නේ නැහැ. ඒකයි මේ කියන්නේ. අපි කවදාවත් ඉවතට හැරෙන්නේ නැහැ. හරි අම්මලා තාත්තලා ළඟින්ම ඉන්නවා ළමයින්ගේ සිහින අනාගත බලාපොරොත්තු සියල්ලම බිඳ වැටුණත් අම්මලා තාත්තලා ළඟින් ඉන්නවා. කියලා මේ ළමයාට තාත්තා කියනවා. හරි ඊට පස්සේ කියනවා we will stand අපි හිට ගන්නවා. අපි හිට ගන්නම් we will stand අපි හිට ගන්නම් by your side. ඒ කියන්නේ වාගේ ළඟින්. වාගේ පැත්තකින්. by your side. අපි වාගේ ළඟින් ඉන්නවා. හරි. නැත්නම් අපි වාගේ පැත්තෙන් හිට ගන්නවා. අපි වාගේ පක්ෂයේ වාගේ පැත්ත ගන්නවා. මොකක් හරි ප්‍රශ්නකදී වාගේ පැත්ත ගන්නවා. ඒ තේරුම ගන්න පුළුවන් නැත්නම් අපි වාගේ ළඟින් ඉන්නවා කියන එක. filled පුරෝගෙන මොනවද? with hope බලාපොරොත්තු පුරෝගෙන ඔයා ළඟින් ඉන්නවා. and filled with pride අභිමානය ආඩම්බරය. filled with අභිමානය පුරෝගෙන ඔයා ළඟ ඉන්නවා. හරි. we are more than we are. we are more than we are. we are කියන්නේ වතන we are කියන්නේ අපි වෙනවා more than මීට වඩා we are. මෙතන පස්සේ we are කියන්නේ අපි ඉන්නවා කියන එක කියලා ගන්න පුළුවන්. මේ කවි වලට විවිධ තේරුම් ගන්න පුළුවන්. අපි ඉන්නවා. මේ අපි ඉන්න ප්‍රමාණයට වඩා ඇත්තෙන්ම අපි මීට වඩා දෙයක් වෙනවා. ඒ කියන්නේ අපි තුල මීට වඩා හැකියාවන් තියෙනවා. අපි හිතනකට වඩා අපි තුල හැකියාවන් තියෙනවා. දැන් ඔයගොල්ලෝ එහෙම හිතන්න. we are අපි වෙනවා more than මීට වඩා we are. අපි ඉන්න ප්‍රමාණයට වඩා අපි ඊට වඩා වැඩි කෙනෙක් වෙනවා. හරි මෙතන ආ කියන්නේ වෙනවා කියලා ලියා ගන්න. මෙතන ආ කියන්නේ ඉන්නවා කියලා ලියා ගන්න. අපි ඉන්නවට වඩා වැඩි කෙනෙක් වෙනවා අපි. ඊට වඩා වැඩි හැකියාවන් තියෙන කෙනෙක් වෙනවා අපි. ඒ වගේම කියනවා we are one අපි එක පවුලක්. අපි එක්කෙනෙක්. එක ඒකකයක්. we are one. එකමුතුකම පෙන්වන්නේ පවුලක් ලෙස සිටීමේ හැකියාව. හරි පවුලක් ලෙස එකට ජීවත් වීමේ වටිනාකම තමයි පෙන්වන්නේ. හරි. එතකොට කියාරා කියනවා තාත්තට ඔන්න කියාරා කතා කරනවා. කියාරා තමයි දුව හෝ පුතා. if there are so much if කියන්නේ නම් there is කියන්නේ තියෙනවා නම් so much බොහෝ දේවල් තියෙනවා නම් I must be මම විය යුතු. must කියන්නේ යුතුයමයි. be කියන්නේ වෙනවා. මම විය යුතුයම. මම අනාගතේ විය යුතුයම බොහෝ දේවල් තියෙනවා නම්. දැන් අම්මලා තාත්තලා බලාපොරොත්තු පුරවගෙන ළඟින් ඉන්නවලු. ඒ කියන්නේ ළමයා මෙතන කියාරාගෙන් බොහෝ දේවල් අනාගතේ බලාපොරොත්තු වෙනවා. එයා කරන්න ඕන දේවල් බොහෝ තියෙනවා අනාගතේ. හරි. එයා කියනවා මෙහෙම. if there is so much බොහෝ දේවල් තියෙනවා නම් I must be මම ලොකු වුණාම වෙන්න ඕන. මම විය යුතුයම. හරි should නෙමෙයි යුතුයම. මම විය යුතුයම බොහෝ දේවල් තියෙනවා නම් يعني සමහර අම්මලා තාත්තලා හිතනවා ડોක්ටර් කෙනෙක් වෙන්නම ඕන. ඉංජිනේර කෙනෙක් වෙන්නම ඕන. ඒ විදිහට මම විය යුතුයම ටාගට්ස් ඉලක්ක බොහෝ දේවල් තියෙනවා නම් හරි මට ඕන දෙයක් කරන්න බැයිද? can't I still කියන්නේ තාම. හරි just කියන්නේ නිකන් be වෙන්න. හරි තේරුම ලියන්න. can't කියන්නේ බැරිද? can't කියන්නේ බැරිද? මට can't I මට බැරිද? still තාම නැත්නම් ඒත් මට ඒත් වෙන්න බැරිද? be කියන්නේ වෙනවනේ. can't I be මට වෙන්න බැරිද? can't I be වෙන්න බැරිද? කවුද? can't I be me මට මාවම වෙන්න බැයිද? හරි still කියන්නේ තාම just කියන්නේ නිකන් මට නිකන් හරි ඒ වගේම එහෙත් still එහෙත් නැත්නම් තාම මට මාවම වෙන්න බැයිද කියලා අහනවා. හරි මට මං ඕන කෙනෙක් මට මගේම චරිතය වෙන්න බැයිද? වෙන කෙනෙක් අනුකරණය කරන්නේ නැතුව මට ඕන කෙනෙක් විදිහට අනාගතේ ජීවත් වෙන්න බැයිද කියලා මෙයා අහනවා. the way I am මම ඉන්න විදිහටම the way ආකාරයේ විදිහ I am මම ඉන්නවා මම ඉන්න විදිහෙම මට ඉන්න බැයිද කියලා අහනවා. හරි the way ආකාරයේ I am මම ඉන්නවා මම ඉන්න ආකාරයෙන් මට ඕන විදිහටම මට ඉන්න බැයිද කියලා අහනවා.
නැත්නම් අම්මලා තාත්තලාට ඕන කෙනාද මං වෙන්න ඕන කියලා අහනවා. ඊට පස්සේ කියනවා can I trust? can පුළුවන්ද I මට trust කියන්නේ මොකද්ද? trust කියන්නේ විශ්වාසය විශ්වාස කරනවා. මට විශ්වාස කරන්න බැරිද? sorry මට විශ්වාස කරන්න පුළුවන්ද? can I trust? මට විශ්වාස කරන්න පුළුවන්ද in my own heart? my heart මගේ හදවත. කියන්නේ මගේ හැඟීම්. my own heart මගේම හදවත. my own දැම්මහම මගේ නෙමෙයි මගේම. මට මගේම හදවත විශ්වාස කරන්න පුළුවන්ද? මට මගේම හැඟීම් විශ්වාස කරන්න පුළුවන්ද කියලා අහනවා පුතා පොදුව. ඕ එහෙම නැත්නම් මට මං හිතන විදිහට මගේ හැඟීම් කියන විදිහට මට ඉන්න පුළුවන්ද? මට ඕන විදිහට. ඕ එහෙම නැත්නම් හෝ am I just one part of some big plan? හරි am I කියන්නේ මම වෙනවද? am කියන්නේ වෙනවද? I මම වෙනවද? just නිකම්ම මම නිකම්ම වෙනවද one part එක කොටසක් මම නිකන් එක කොටසක් විතරද of some big plan ලොකු plan එකක ලොකු plans කිහිපයක some කිහිපයක් ලොකු සැලසුම් කිහිපයක මම එක කොටසක් විතරද කියලා අහනවා. කියන්නේ අම්මලා තාත්තලා ගොඩාක් සැලසුම් තියෙනවා. හරි ලොකු පුතා මෙහෙම වෙන්න ඕන පොඩි දුව මෙහෙම වෙන්න ඕන කියලා සැලසුම් ගොඩාක් තියෙනවා. plans ගොඩාක් තියෙනවා. තවත් ඒගොල්ලන්ගේ plans උත් තියෙනවා. ඒ වගේ සැලසුම් ගොඩක මම එක පුංචි කොටසක් විතරද කියලා අහනවා. මේකෙන් අදහස් කරන්නේ අම්මලා තාත්තලාට ඕන කෙනාද මම වෙන්න ඕන නැත්නම් මට ඕන විදිහට හැබැයි හොඳ දෙයක් හොඳ ඉලක්කයක් තියෙන්න ඕන එහෙම කෙනෙක්ද මම වෙන්න ඕන කියලා මෙයා අහනවා. හරි ඊට පස්සේ බලන්න සිම්බා කියන. ඒතකොට තාත්තා කියනවා even කියන්නේ පවා those කියන්නේ පිරිස who are gone. හරි who දාලා කට්ටිය විස්තර කරනවා. those කියන පිරිස who දාලා විස්තර කරනවා. relative pronoun එක. හරි even කියන්නේ පවා those පිරිස who are gone කියන්නේ අත්හැර දමා ගිය පිරිස are gone. හරි ගිහිල්ලා තියෙන පිරිස. gone කියන්නේ ගිහිල්ලා ආ කියන්නේ මෙතන තියෙනවා. ගිහිල්ලා දමා තියෙන පිරිස. ගිහිල්ලා තියෙන පිරිස. ඒ කියන්නේ තමන්ව අත්හැර දමා ගිය පිරිස. කිසියම් ජීවිතයේ යද්දි වැඩ කරද්දි අරමුණු හඹා යද්දි තමන්ව කට්ටිය සමහර කට්ටිය ළඟින් ඉන්න සමහර කට්ටිය දාලා යනවා. අත්හැර දමා ගිය පිරිස පවා කියන්නේ ඉන්නවා with us අපිත් එක්ක. අපිව අත්හැර දමා ගිය කට්ටිය පවා අපිත් එක්ක පස්සේ ඉන්නවලු as we go on. අපි අපේ ගමන යන විට. as කියන්නේ විට we go on අපි අපේ ජීවන ගමන යන විට අපිව අත්හැර දමා ගිය අයත් අපි ළඟට එනවා අපි සාර්ථක වෙද්දි. ඊට පස්සේ කියනවා your journey ඔයාගේ ගමන has only begun පටන් ගත්තා විතරයි. කියනවා ජීවිතය ආරම්භ කළා විතරයි. has කියන්නේ තියෙනවා begun පටන් අරගෙන present perfect. has begun පටන් අරගෙන තියෙනවා. only විතරයි. ඔයාගේ ජීවන ගමන ඔයාගේ ගමන පටන් අරගෙන තියෙනවා විතරයි. only විතරයි. පටන් ගත්තා විතරයි. හරි ජීවිතේ පටන් ගත්තා විතරයි කියන්නේ මෙයා ගොඩක් පොඩි. ඊට පස්සේ කියනවා තාත්තා අවවාද දෙනවා tears of pain. ඒ කියන්නේ මොනවද? tears කියන්නේ tears මොනවාද? කඳුළු. tears of pain. වේදනාවේ කඳුළු. pain වේදනාවනේ. වේදනාවට එන කඳුළු. tears of joy. සතුටු කඳුළු. joy සතුටනේ. වේදනාවට එන කඳුළු. සතුටට එන කඳුළු. සතුටු කඳුළු. හරි. ඒ වගේ දේවල් වගේ මේ ගමන තුල තියෙයි. සතුටට එන කඳුළු. ඒ කියන්නේ සතුට හිතන දේවල්, ඒ වගේම දුක හිතන දේවල් හරි ජීවන ගමන තුළ සිදු වේවි. අටලෝ දහමට මුහුණ දෙන්න වේවි. one thing එක දෙයක් තියෙනවා one thing. මොකද්ද මේ එක දේ? one thing එක දෙයක්. මොකද්ද මේ එක දේ? nothing. nothing කියන්නේ කිසි දෙයක් නැහැ. කිසි දෙයක් නැහැ. can කියන්නේ පුළුවන්. can කියන්නේ පුළුවන්. අර nothing කියන එක නෙගටිව් එක can එකට සම්බන්ධ කරනවා. ඒතර පුළුවන් නෙමෙයි බෑ. nothing can කියන්නේ කිසි දෙයකට බෑ. ලියන්න. nothing can කිසි දෙයකට බෑ. කිසි දෙයකට බෑ. destroy විනාශ කරන්න. කිසි දෙයකට විනාශ කරන්න බෑ. හරි කිසි දෙයකට විනාශ කරන්න බැරි දේ is කියන්නේ වෙනවා. හරි කිසි දෙයකට විනාශ කරන්න බැරි එකම දේ වෙනවා. ඒකයි මේකේ තේරුම. කිසි දෙයකට විනාශ කරන්න බැරි one thing එකම දේ
is කියන්නේ වෙනවා. කිසි දෙයකට විනාශ කරන්න බැරි එකම දේ වෙනවා. මොකද්ද? our pride, අපේ අභිමානය. deep inside, our pride කියන්නේ අපේ අභිමානය, අපේ ආඩම්බරය. deep inside, deep කියන්නේ ගැඹුරින්, inside කියන්නේ ඇතුලේ. කියන්නේ අර හදපතුලෙම තියෙන. අපේ හදපතුලෙම තියෙන අපේ අභිමානය තමයි විනාශ කරන්න බැරි. අපි සම්බන්ධයෙන් අපි අභිමානවත්. ඒක විනාශ කරන්න බැහැලු කිසි දෙයකට. ඊට පස්සේ කියනවා we are one, අපි එක පවුලක්, අපි එක්කෙනෙක් වෙනවා. We are one, you and I, අපි එක්කෙනෙක් වෙනවා. you and I, ඔයා සහ මම එක්කෙනෙක් වෙනවා කියලා පුතාට හොය දුවට කියනවා තාත්තා. we are like, අපි වගේ, we are, අපි වෙනවා like වගේ. මෙතන like කියන්නේ වගේ. අපි වගේ වෙනවා. උපමාවක් like આવත් එක උපමාවක්. අපි මොකක් වගේද? the earth and sky, the earth පොළව, the sky අහස. අපි අහස හා පොළව වගේ වෙනවා. හරි. චුට්ටක් ඇහෙනවා මැදදී වහිනවා. අපි අහස හා පොළව වගේ වෙනවා. ඇහෙනව නේද? මම හයියෙන් කියන්නම්. අපි අහස හා පොළව වගේ වෙනවා මේ තාත්තයි දුවයි. one family, එක පවුලක් under the sun, ඉර යට, සූර්යයා යට, ඉර යට ජීවත් වෙන එක පවුලක් වෙනවලු අපි. all the wisdom to lead, wisdom කියන්නේ ඥානය. ඥානය, all the wisdom, සියලුම ඥානය. හරි. all the wisdom, සියලුම ඥානය to lead, මඟ පෙන්වන්න. හරි. ඒ කියන්නේ වාට ජීවන ගමන තුල to lead, මඟ පෙන්වන්න අවශ්‍ය කරන all the wisdom, සියලුම ඥානය. වාට මඟ පෙන්වන්න අවශ්‍ය කරන සියලුම ඥානය, ඒ වගේම all the courage, සියලුම ධෛර්යය, courage එක, ධෛර්යය that you need, ඔයාට අවශ්‍ය. ඔයාට අවශ්‍ය සියලුම ධෛර්යය. need කියන්නේ අවශ්‍යයි. courage, ධෛර්යය. එහෙනම් ඔයාට අවශ්‍ය කරන ඔක්කොම ධෛර්යය. ඒ වගේම ඔයාට මේ මඟ පෙන්වන්න අවශ්‍ය කරන සියලුම ඥානය you will find, ඔයා සොයාගනීවි. ඔයා සොයාගනීවි. when you see, ඔයා දකින විට, when විට you see, ඔයා දකිනවා. ඔයා දකින විට we are one family, අපි එක පවුලක් කියලා ඔයා දකින විට. අපි එක පවුලක් කියලා ඔයා දැක්කොත් ඔයාට අවශ්‍ය කරන ඔක්කොම ධෛර්යය ලැබෙයි. ඒ වගේම ඔයාට ජීවන ගමන අවශ්‍ය කරන, ජීවන ගමන යන්න අවශ්‍ය කරන ඥානය ලැබෙවි ඔයාට. හරි. ඒ කියන්නේ එකට හිටියොත් අම්මලා තාත්තලා මඟ පෙන්නනවා. යාට සාර්ථකව යන්න පුළුවන්. ඒ වගේම ධෛර්යයක් ලැබෙනවානේ. හරි. ඊට පස්සේ කියනවා we are one, අපි එක එකකයක් කියලා කියනවා, එක පවුලක් කියලා කියනවා. හරි. ඉතින් ප්‍රශ්න වලට homework ලියන්න. ප්‍රශ්න වලට homework උත්තර ලියන්න. අන්තිමට සෝම එකක් තියෙනවා, සෝම එක අහන්න. හරි. අයිබෝන් දුසර්ණයි. සෝම එක අහන්න. I was